Good morning, ළමයි හැමෝටම. ගන්නකො ඩියුට් එක. හරියට අපි කතා කර කර හිටියේ සමතුලිතය ගැන. සමතුලිතය කියන්නේ මම කිව්වා ඔයාලට වෙළඳ පොළේ සමතුලිතය කියලා කියන්නේ වෙළඳ පොළේ ඉල්ලුම් හා සැපයුම් බලවේග එකිනෙක තුලනය වන අවස්ථාවට අපි කියනවා වෙළඳ පොළේ සමතුලිතය. ඉල්ලුම් හා සැපයුම් බලවේග අනිත් පැත්තට එන්නේ. ඉල්ලුම් හා සැපයුම් බලවේග එකිනෙක තුලනය වන අවස්ථාවට අපි කියනවා සමතුලිතය කියලා. ඒකට ප්‍රස්ථාරකින් අපි පෙන්වුවොත් අපි ඉගෙන ගත්ත ආකාර තුනකට පෙන්වන්න පුළුවන් කියලා. ප්‍රස්ථාරයක් තුලින්, ලේඛනයක් තුලින්, සමීකරණයක් තුලින් මෙන්න මේ අවස්ථාවට තමයි වෙළඳ පොලේ සමතුලිතය කියලා කියන්නේ. ඒකට අපි මෙතන ඉගෙන ගත්ත වෙළඳ පොළ සමතුලිත අවස්ථාවක QD ට QS සමානයි. අදාළ ප්‍රමාණය. කිසියම් මිලක අදාළ මිලේදී සමතුලිතයට අදාළ මිලේදී ඉල්ලුම් ප්‍රමාණයට සැපයුම් ප්‍රමාණය සමානයි. ඒ වගේම සමතුලිතයට අදාළ ප්‍රමාණයේදී පාරිභෝගිකයා ගෙවන මිලයි නිෂ්පාදකයාට ලැබෙන මිලයි සමානයි. පාරිභෝගිකයා ගෙවන්න කැමති මිල හෙවත් ඉල්ලුම් මිලයි නිෂ්පාදකයා සපයන්න කැමති මිල හෙවත් සැපයුම් මිලයි එකිනෙක සමානයි. ඒක දෙවෙනි ලක්ෂණය. මේවා වලින් අපි අර සමීකරණයෙන් සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණය ගණනය කරේ. ඒ වගේම අපි අන්තිම දවසේ ඉගෙන ගත්තා සමතුලිතයේදී අධි ඉල්ලුමක් හෝ අධි සැපයුමක් නැහැ කියලා. මොකද ඉල්ලුම් ප්‍රමාණයට සැපයුම් ප්‍රමාණය සමානයි කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය ඉක්මවා සැපයුම් ප්‍රමාණයකුත් නැහැ සැපයුම් ප්‍රමාණය ඉක්මවා ඉල්ලුම් ප්‍රමාණයකුත්. ඒ නිසා කිව්වා අධි ඉල්ලුමක් හෝ අධි සැපයුමක් නැහැ. අධි ඉල්ලුමක් හෝ අධි සැපයුමක් ශුන්‍යයි. ඊළඟ අවස්ථාව ඊළඟ ලක්ෂණේ ඒ වගේම මම ඔයාලට කිව්වා අධි ඉල්ලුම් මිලක් හෝ අධි සැපයුම් මිලක් ඇත්තෙත් නැහැ කියලා. අධි ඉල්ලුම් මිලයි අධි සැපයුම් මිලයි ඒත් ශුන්‍යයි. මොකද හේතුව මෙතන පාරිභෝගිකයා ගෙවන්න කැමති මිලයි නිෂ්පාදකයා සපයන්න කැමති මිලයි ඒ දෙකත් එකිනෙක සමානයි. ඉල්ලුම් මිලට සැපයුම් මිල සමානයි. හරිද? අධි සැපයුම් මිලක් හෝ අධි ඉල්ලුම් මිලක් නැහැ. බිඳුවයි. ඔය ටික අපි ඉගෙන ගත්තානේ. මේ ටික තමයි අන්තිමට කතා කරේ. මේක ප්‍රස්තාර සටහනකින් ඉගෙන ගත්තා. අධි ඉල්ලුම් මිලක් කියන්නේ මොකක්ද? අධි සැපයුම් මිලක් කියන්නේ මොකක්ද? අධි ඉල්ලුම් ප්‍රමාණය කියන්නේ අධි සැපයුම් ප්‍රමාණය කියන්නේ අධි ඉල්ලුම හෙවත් අධි ඉල්ලුම් ප්‍රමාණය අධි සැපයුම් ප්‍රමාණය හෙවත් අධි සැපයුම ඒ දේවල් කොහොමද ප්‍රස්තාරකින් පෙන්වන්නේ කියලා කතා කරා. දැන් මෙන්න මම කතා කරලා තිබ්බේ. මෙතන ඉස්සරහ ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ළමයි අසමතුලිත තත්වයක් තිබ්බොත් කොහොමද වෙළඳ පොළ වෙනස් වෙන්නේ කියලා. සමතුලිතය ගැනනේ මෙච්චර දවස් ඉගෙන ගත්තේ. මම දැන් කියලා දෙන්නේ අසමතුලිත අවස්ථාවක් තිබ්බොත් කොහොමද වෙනස් වෙන්නේ. මුලින්ම ළමයි ඔයා දැනගන්න ඕනේ අසමතුලිතයක් කියන්නේ මොකක්ද කියලා. මේ බලන්න. මෙන්න ගැනුම්කරුවාගේ ගැනුම් සැලැස්මේවත් ඉල්ලුම් වක්‍රය මෙන්න නිෂ්පාදකයන්ගේ සැපයුම් වක්‍රය.
මේ දෙක තුලණය වන අවස්ථාවනේ සමතුලිතය කියන්නේ. ඒක තමයි ඉක්විලිබ්‍රියම්. ඒකට මේ තුලණය වන අවස්ථාව තමයි සමතුලිතය කියන්නේ. සමාන වෙනවා. මෙන්න මේ තුලණය වන අවස්ථාව හැර අනෙකුත් සියලු අවස්ථාවන් අපි කියනවා අසමතුලිත තත්ත්වයන්. ඒ කියනවා මේකේ සමතුලිත මිල හිතන්නකො රුපියල් 50ක් එනවා කියලා. සමතුලිත මිල රුපියල් 50ක් එනවා කියලා හිතන්න. සමතුලිත ප්‍රමාණය 100ක් එනවා කියලා හිතන්න. ඒතර මේ අවස්ථාවේ මිල රුපියල් 50 සහ 100 කියන්නේ සමතුලිත අවස්ථාවක්. හැබැයි ඒකක 20 ඒකක 30 ඒකක 50 ඒකක 80 සමතුලිත නැහැ. මොකද හේතුව ඒ කිසිම ඒකකයකදී ගැනුම්කරුවාගේ ගැනුම් සැලැස්ම සහ විකුණුම් සැලැස්ම නිෂ්පාදකයාගේ විකුණුම් සැලැස්ම සමාන වෙන්නේ නැහැ. හරිද? ඒ වගේම 120 ගත්තාත් 150 ගත්තාත් 200 ගත්තාත් ඒ අවස්ථාවන් වල ගැනුම්කරුවන්ගේ ගැනුම් සැලසුම් සහ විකුණුම්කරුවන්ගේ විකුණුම් සැලසුම් එකිනෙක සමාන වෙන්නේ නැහැ. ඒවට කියනවා අසමතුලිත අවස්ථා. අසමතුලිත තත්ත්වය. හරිද? එහෙනම් මතක තියාගන්න මෙන්න මේ තුලණය වන අවස්ථාව හැර වෙළඳ පොලේ අන් සෑම අවස්ථාවක්ම අසමතුලිත තත්ත්වයක්. ඒ කියන්නේ පාරිභෝගිකයා ගෙවන්න කැමති මිල නිෂ්පාදකයා සපයන්න කැමති නැත්තම් පාරිභෝගිකයා ගන්න කැමති ප්‍රමාණය නිෂ්පාදකයා සපයන්නේ නැත්තම් නිෂ්පාදකයා සපයන ප්‍රමාණය පාරිභෝගිකයා ගන්න කැමති නැත්තම් ඒ කියන්නේ සැලසුම් එකිනෙක සමාන වෙන්නේ නැහැ කියන්නේ. ඔන්න ඔය සැලසුම් එකිනෙක සමාන නොවන අවස්ථාවන් වලට අපි කියනවා අසමතුලිත තත්ත්වයන්. මේ රූප සටහනට අනුව රුපියල් 50 තමයි සමතුලිත මිල. 10 20 30 40 60 70 80 100 ඔය ඔක්කොම මිලයන් අසමතුලිතයි. එයි මං එහෙම අසමතුලිත තත්ත්වයන් කියන්නේ ඒ තත්ත්වයන් වලදී ඉල්ලුම්කරුවන්ගේ සහ සැපයුම්කරුවන්ගේ සැලසුම් එකිනෙක තුලණය වෙන්නේ. ප්‍රමාණයන් ගත්තොත් 50 60 80 ඊපස්මෙන් ගත්තොත් 100 50 120 140 160 ඔය වගේ සියලුම ප්‍රමාණයන් අසමතුලිත ප්‍රමාණයන්. උදේ එක ප්‍රමාණයකදීවත් සැලසුම් එකිනෙක සමාන වෙන්නේ. හරි? එහෙනම් සැලසුම් සමාන වන අවස්ථාව ගැළපෙන අවස්ථාව සමතුලිතය කියනවා වගේම සැලසුම් සමාන නොවන නොගැලපෙන අවස්ථාවන් වලට අපි කියනවා අසමතුලිත තත්ත්වයන්. හරි? මේ බලන්න. මම දැන් ඔයාලට කියන්න යන්නේ අසමතුලිත තත්ත්වයක් තියෙද්දි වෙළඳපොළ වෙනස් වෙන්නේ කොහොමද? මම ඔයාලට මේක පැති දෙකකින් කියලා දෙන්නම්. මේ බලන්න. හරි? එතකොට මේ රූප සටහන අනුව P1 කියන්නේ සමතුලිත තත්ත්වයනේ. සමතුලිත මිල. මම දානවා මේ P1 වලට වඩා ඉහළ මිලක්. P1 වලට වඩා ඉහළ මිලක් කියන්නේ අසමතුලිත මිලක්. මොකද හේතුව ඔයාලට පේනවා නේ මම P2 කියලා දාන්න. මේ මිලයන් වලදී මේ තියෙන ඉල්ලුම් ප්‍රමාණය. හැබැයි සැපයුම් ප්‍රමාණය ඊට වඩා වැඩි. අපි අන්තිම දවසේ ඉගෙන ගත්තා කිසියම් මිලකදී ඉල්ලුම් ප්‍රමාණයට වඩා සැපයුම් ප්‍රමාණය වැඩි නම් අපි මේකට අධි සැපයුමක් කියලා කියනවා. අධි සැපයුම. ඒ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයට වඩා වැඩියෙන් භාණ්ඩ තියෙනවා. නිෂ්පාදකයෝ සපයන අධි සැපයුම. මේකටම කියන්න පුළුවන් ළමයි අධි සැපයුම කියන්නේ භාණ්ඩ ඉල්ලන ප්‍රමාණයට වඩා වැඩියෙන් තියෙන තත්ත්වයක්. සපයන ප්‍රමාණය වැඩිනේ. මේකටම කියන්න පුළුවන් අතිරික්ත තත්ත්වයක්.
අධිසපයමක් කියලා කියන්නේ භාණ්ඩ අතිරික්තයක්. වැඩියෙන් තියෙන්නේ. ඉල්ලන්නේ 100යි නම් නිෂ්පාදකයෝ සපයනවා 200ක්. භාණ්ඩ වැඩි වෙළඳපොළ අතිරික්තය. ඒතර මේ එක අසමතුලිත අවස්ථාවක් තමයි මේ වගේ අධිසපයුම් තත්ත්වයක් තියෙන අවස්ථාව. ඒකට මේ අසමතුලිත තත්ත්වයන් කියන්නේ එක්ක මිලට වඩා වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. මම ඔයාලට පැහැදිලි කරන්නේ වැඩි තත්ත්වයක්. ඒකට වැඩි තත්ත්වයකදී ආර්ථිකයේ අධිසපයුමක් තියෙනවා. නැත්නම් භාණ්ඩ අතිරික්තයක් තියෙනවා. මේ අසමතුලිත තත්ත්වය. හැබැයි ළමයි වෙළඳපොළක අසමතුලිත තත්ත්වයක් තිබ්බහම මේ අසමතුලිත තත්ත්වය හැමදාම තියෙන තත්ත්වයක් නෙවෙයි. මේක වෙනස් වෙනවා. මේක తాවකාලික තත්ත්වයක්. උන්ද වෙළඳපොළ ආර්ථිකයේ වෙළඳපොළ යාන්ත්‍රණයෙන් මේ අසමතුලිතභාවය වෙනස් කරනවා. මම දැන් ඔයාලට මේ අද මේ කොටසින් කියලා දෙන්න යන්නේ මෙහෙම අසමතුලිතතාවයක් තිබ්බොත් වෙළඳපොළ වෙනස් වෙන්නේ මොන විදිහටද කියලා. හරි? මේ බලන්න. මේ උදාහරණයට අනුව ඉල්ලුම් ප්‍රමාණයට වඩා සැපයුම් ප්‍රමාණය වැඩිනේ. මම ඒකක් දාන්නම්කෝ. සමතුලිත ප්‍රමාණය 100යි. මෙතන මම දානවා 80ක්. මෙතන දානවා 120ක්. ඒකට ඔයාලට පේනවා ඇති. මේකත් මම දානවා 50යි. එක 60යි. මිල රුපියල් 60 කියන්නේ අසමතුලිත අවස්ථාවක්. ඒ අසමතුලිත අවස්ථාවේ අධිසැපයුමක් තියෙනවා. කීයක අධිසැපයුමක්ද මෙතන තියෙන්නේ? උත්තර දෙන්න. කීයක අධිසැපයුමක්ද තියෙන්නේ? උත්තර 40ක අධිසැපයුමක්. මතකයිනේ සූත්‍රේ? සැපයුම් ප්‍රමාණය ඉල්ලුම් ප්‍රමාණය අඩු කරාම තමයි අධිසැපයුම් වෙන්නේ. ඒකට සැපයුම් ප්‍රමාණය 120යි ඉල්ලුම් ප්‍රමාණය 80යි. 120න් 80ක් අඩු කරාම 40යි. අධිසැපයුම ඒකක 40. හරි? මේක වෙනස් වෙන්නේ මෙහෙමයි ළමයි. මේ බලන්න. අපි දන්නවා මේ අපි කතා කරන්නේ වෙළඳපොළ ආර්ථිකයක් ගැන. වෙළඳපොළ ආර්ථිකයක නිෂ්පාදකයා හෝ වේවා පාරිභෝගිකයා හෝ වේවා හැමෝම කටයුතු කරන්නේ තමන්ගේ ස්වාර්ථය උදෙසා. හැමෝම බලන්නේ තම තමන්ගේ වාසිය ගැන. තමන්ට වාසි වෙන විදිහට තමයි හැමෝම කටයුතු කරන්නේ. තමන්ට වාසියක් වෙනවා නම් ඒගොල්ලන්ට හොඳයි. තමන්ට අවාසියක් වෙනවා නම් ඒගොල්ලන්ට නරකයි. අවාසි දේවල් ඒගොල්ලන් කරන්න කැමති නැහැ. මේක වෙළඳපොළ ආර්ථිකය. හැමතිස්සෙම හිතන්නේ තමන්ගේ වාසිය ගැන. ඒතර ඔයාලට පේනවා මේ උදාහරණයට අනුව මේ තියෙන්නේ අතිරික්තයක්. මේ තියෙන්නේ භාණ්ඩ අතිරික්තයක්. භාණ්ඩ අතිරික්තයක් තියෙනවා කියන එකේ අදහස නිෂ්පාදකයා නිෂ්පාදනය කරපු භාණ්ඩ හා සේවා ප්‍රමාණය විකුණ ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඔයා කිව්වා මෙතන අධිසැපයුම් ඒකක 40යි කියලා. ඒකෙන් කියන්නේ නිෂ්පාදකයා මේ මිල යටතේ 120ක් සැපෙව්වට පාරිභෝගිකයා ගන්න ඒකක 80යි. ඒත් නිෂ්පාදකයාට විකුණ ගන්න බැරි ඒකක 40ක් තියෙනවා. අපි දන්නවා මේවා නිෂ්පාදනය කරද්දී නිෂ්පාදකයාට පිළිපැයක් යනවා. එතකොට මේ ඒකක 80 විකුණගෙන කීයක් හරි හම්බ කරාට මේ ඒකක 40 නිෂ්පාදනය කරපු පිළිවෙය පාඩුයි යාර. උන හේතුව මේ 40 විකුණ ගන්න බෑ. මේක ගොඩ ගැහිලා තියෙන්නේ පාරිභෝගිකයෝ මිලදී ගන්න නැහැ. එහෙනම් ඔයාලට මං කියපු තොරතුරු වලින් තේරෙන්න ඕනේ අතිරික්තය කියන්නේ නිෂ්පාදකයාට වාසිදායක තත්ත්වයක්ද අවාසිදායක තත්ත්වයක්ද? උත්තර කියන්නේ නිෂ්පාදකයාට වාසිදායක තත්ත්වයක්ද අවාසිදායක තත්ත්වයක්ද? උත්තර අවාසි. නැත්නම් නිෂ්පාදකයාට පාඩුයි. මේම භාණ්ඩ ගොඩ ගෙනවා කියන්නේ නිෂ්පාදකයාට පාඩුයි. හරි. එහෙනම් මේ අපි ඉන්නේ වෙළඳපොළ ආර්ථිකයකනේ. මේ වෙළඳපොළ ආර්ථිකයක නිෂ්පාදකයා පාඩු ලබන්න කැමති නැහැ. එහෙනම් මේ නිෂ්පාදකයා try කරනවා මේ භාණ්ඩ අතිරික්තය කොහොම හරි විකුණ ගන්න. try කරනවා. විකුණ ගන්න නම් ළමයි ඔය අතිරික්තය මිල තව ඉහළ දාන්න ඕනද මිල පහළ දාන්න ඕනද? මිල පහළ දාන්න.
ඒ අනුව නිෂ්පාදකයා මෙන්න මේ රුපියල් 60ක තියෙන මිල අඩු කරනවා. මොකද යාට ඕනේ අතිරික්තේ නැති කරගන්න. අතිරික්තේ කියන්නේ යාට පාඩුවක්. අපි දන්නවා සාමාන්‍යයෙන් භාණ්ඩයක හෝ සේවාවක මිල පහළ යද්දී පාරිභෝගිකයෝ ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි කරනවා. පාරිභෝගිකයෝ ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි කරනවා. හිතන්නකෝ මේ 60 58 කරා කියලා. 58යි. ඒත් අපි දන්නවා මිල පොඩ්ඩක් අඩු කළාම නිෂ්පාදක පාරිභෝගිකයා ඉල්ලන ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරා. අපි දන්නවා ඉල්ලුම් නීතියට අනුව මිල අඩු වෙන්න පාරිභෝගිකයා ගන්න ප්‍රමාණය වැඩි කරනවා. අනිත් පැත්තෙන් මේ නිෂ්පාදකයා සපයන ප්‍රමාණයක් මෙතන මේ මිලේදී අර තරම් සපයන්නේ නැහැ. සපයන ප්‍රමාණයක් අඩු කරනවා. ඒත් ඔයාලට තේරෙන්න ඕනේ වෙළඳ පොලක මිල නිෂ්පාදකයෝ පහළ හෙලනවා කියන්නේ අර අතිරික්තය අඩු වෙනවා. අතිරික්තය අඩු වෙනවා කියන්නේ අර නිෂ්පාදකයාට සිදුවන අවාසිදායක තත්ත්වය අඩු වෙනවා කියන්නේ. හැබැයි මතක තියාගන්න තාම රුපියල් 58යි. තාම රුපියල් 58යි. කලින් අතිරික්තයට වඩා දැන් අතිරික්තය අඩු වුණාට තාමත් අතිරික්තයක් තියෙනවා. ඉල්ලුම් ප්‍රමාණයට වඩා සපයන ප්‍රමාණය වැඩි. තාමත් නිෂ්පාදකයෝ අවාසි ලබනවා. තාමත් භාණ්ඩ කොට ගෙහෙනවා. පාඩුයි. එහෙනම් තවදුරටත් එයා භාණ්ඩ හා සේවාවල මිල පහළ දානවා. පහළ දැම්මාම තාමත් අතිරික්තයක් තියෙනවා. කලින්ට වඩා පාඩු අඩුයි. හැබැයි තාමත් පොඩි පාඩුවක් තියෙනවා. එහෙනම් තවදුරටත් මිල අඩු කරනවා. හරිද? තවදුරටත් මිල අඩු කරනවා. තාමත් පාඩුවක් තියෙනවා. තවදුරටත් මිල අඩු කරනවා. අඩු වෙලා තමයි මෙන්න මේ ලක්ෂ්‍යයට එනවා. අපි දන්නවා මේ උදේ ඉඳන් මේ ලක්ෂ්‍යයට ආවා. මේ ලක්ෂ්‍යයේදී QD ට QS සමානයි. ඒ කියන්නේ දැන් අතිරික්තයක් නැහැ. ඒ කියන්නේ දැන් පාඩුවක් නැහැ. පාඩුව තියෙන නිසානේ පාඩුව කවර් කරගන්න නැති කරගන්න මිල පහළ දැම්මේ. ඉතින් මෙතනට ආවම පාඩුවක් නැහැ කියලා කියන්නේ තව දුරටත් මිල පහළ යන්නේ නැහැ. කියපු දේ තේරෙන්නේ නැති සමතුලිත මිලට වඩා ඉහළ මිලක් කියන්නේ අසමතුලිත තත්ත්වයක්. ඉල්ලුම් සපයුම් සමාන නැහැ. සමතුලිත මිලට වඩා ඉහළ මිලකදී ඉල්ලුම් ප්‍රමාණයට වඩා සපයුම් ප්‍රමාණය වැඩි. අධිසපයුමක් තියෙනවා. අධිසපයුමක් කියන්නේ භාණ්ඩ අතිරික්තයක්. භාණ්ඩ අතිරික්තයක් කියනවා කියන්නේ නිෂ්පාදකයාට ඒක අවාසි. නිෂ්පාදකයා උත්සාහ කරනවා ඒ භාණ්ඩ ප්‍රමාණය කොහොම හරි අලෙවි කරගන්න. භාණ්ඩ ප්‍රමාණය කොහොම හරි අලෙවි කරගන්න අවශ්‍ය නිසා භාණ්ඩවල මිල පහළ දානවා. පහළ දාලා ළමයි ඒ අතිරික්තය නැති වෙනකම්ම මිල පහළ දානවා. පල්ලෙහාට තමයි එන්නේ. ඇවිල්ලා මෙන්න මේ ඉල්ලුම් ප්‍රමාණයට සැපයුම් ප්‍රමාණය සමාන වෙන සමතුලිත තත්ත්වයට ආවන් පස්සේ ඔය ක්‍රියාවලිය නවතිනවා. ඔය හේතුව නිසායි මම ඔයාලට කිව්වේ අසමතුලිත තත්ත්වයක් කියන්නේ හැමදාම තියෙන එකක් නෙවෙයි. මේ අවස්ථාවේ මිල පහළ ගියා. පහළ ගිහිල්ලා අවසානයේ සමතුලිතය දක්වා ආවා. මෙන්න මේ ක්‍රියාවලිය මෙන්න මේ අධිසපයුමක් තියෙද්දි සමතුලිතය දක්වා මිල පහළට එන්නේ ක්‍රියාවලියට අපි කියනවා යටි කුරු තෙරපුම කියලා. මොකද පහළට මිල ගමන් කරන්නේ යටි කුරු තෙරපුම කියලා කියනවා. හරිද? එහෙනම් මතක තියාගන්න අසමතුලිත අවස්ථාව සමතුලිතය දක්වා වෙනස් වෙන ආකාරයේ පළවෙනි කොටස සමතුලිත මිලට වඩා ඉහළ මිලක් අසමතුලිත මිලක් විදිහට තියෙද්දි මෙන්න මෙහිමයි සමතුලිතය දක්වා වෙනස් වෙන්නේ. තව විදිහට කිව්වොත් අධිසපයුම් තත්ත්වයක් තියෙද්දි සමතුලිතය දක්වා වෙනස් වෙන්නේ මෙන්න මේ විදිහට. මේක විස්තර කරද්දී ඔයා කී පොයින්ට් එක මතක තියාගන්න ඕනේ. ඔයා කියන්න ඕනේ සමතුලිත මිලට වඩා ඉහළ මිල යනවලදී ඉල්ලුම් ප්‍රමාණයට වඩා සැපයුම් ප්‍රමාණය වැඩි. එතනදී අධිසපයුමක් තවත් අතිරික්තයක් බිහි වෙනවා. ඔය අතිරික්තයේ නිෂ්පාදකයා විකුණා ගැනීමට උත්සාහ කරන නිසා එයා භාණ්ඩ හා සේවාවල මිල පහළ දානවා. කොහොම හරි ඔය මිල පහළ යාම අතිරික්තයේ ශුන්‍ය තත්ත්වය දක්වා සිදු වෙනවා. අතිරික්තයේ ශුන්‍ය වෙන්නේ සමතුලිතයේදී. ඒ කියන්නේ මේ මිල සමතුලිතය දක්වාම පහළ යනවා. ඔක තමයි
වෙළඳපොළක අධි සැපයුමක් තියෙද්දී සිදුවන සිදුවීම ක්‍රියාවලිය. අවශ්‍ය දේවල් ලියාගන්න. ඒ නම ආයි කියන්න පුළුවන්. යටිකුළු තෙරපුම. පහළටනේ සිදුවෙන්නේ. මිල පහළටනේ ගමන් කරන්නේ මේ අවස්ථාවේදී. පොයින්ට් එකක් දාලා ලියාගන්න. අධි සැපයුම් තත්ත්වයක් තියෙද්දී යටිකුළු තෙරපුමක් සිදු වෙනවා. යටිකුළු තෙරපුමක් කියන්නේ මිල පහළට ගමන් කරනවා. මේ පොයින්ට් තුන ලියාගන්න ළමයි මේ රූප සරහන නෝට් එකක් දාගන්න මම මේ පොයින්ට් කියන පොයින්ට් තුන ලියාගන්න. හරි පළවෙනි පොයින්ට් එක. මේක දාලා පොයින්ට් තුනේ මම විස්තර කියන්නේ පළවෙනි. සමතුලිත මිලට ඉහළ මිලයන් වලදී අධි සැපයුමක් පවතී. සමතුලිත මිලට ඉහළ මිලයන් වලදී අධි සැපයුමක් පවතී. අධි සැපයුමක් පවතී. වරහන් ඇතුළේ ලියාගන්න අතිරික්තයක් පවතී. අතිරික්තයක් පවතී. වරහන් ඇතුළේ ලියාගන්න අතිරික්තයක් පවතී. දෙවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට්. භාණ්ඩ අතිරික්තයක් ඇති විට භාණ්ඩ අතිරික්තයක් ඇති විට විකුණුම්කරුවන් අතර භාණ්ඩ විකුණා ගැනීමට තරගයක් ඇති වී විකුණුම්කරුවන් අතර භාණ්ඩ විකුණා ගැනීමට තරගයක් ඇති වී මිල පහළ යයි. මිල පහළ යයි. එතන ලියගන්න මෙය සමතුලිතය දක්වාම සිදුවේ. මෙය සමතුලිතය දක්වාම සිදුවේ. දෙවෙනි පොයින්ට් එක. තුන්වෙනි පොයින්ට් එක ලියන්න අර නම මෙය මෙම ක්‍රියාවලිය යටි කුරු තෙරපුම ලෙස හඳුන්වයි. මෙම ක්‍රියාවලිය යටි කුරු තෙරපුම ලෙස හඳුන්වයි. අර අවශ්‍ය රූප සරහන් හඳගන්න. හඳලා ඉවර වෙලා මට මෙසේජ් එකක් දාන්න ඕකී කියලා. මම අසමතුලිත අවස්ථාවක් තියෙනවා තව අපි ඉල්ලුමක් තියෙද්දි කොහොමද වෙන්නේ කියන එක. ඒක සාකච්ඡා කරන්න යනවා.
අත්තරමයි. හරි. එනම ඊළඟ අවස්ථාවට යනවා. Coba. සමතුලිත මිලට වඩා ඉහළ මිලයක් යටතේ අසමතුලිත තත්ත්වයක් අපි කතා කරන්නේ. දැන් මම කතා කරනවා සමතුලිත මිලට වඩා පහළ මිලක් යටතේ අසමතුලිත තත්ත්වයක්. අපි දන්නවා සමතුලිත මිලට වඩා පහළ මිලක් යටතේ අන්තිම දවසේ කතා කරා සැපයුම් ප්‍රමාණයට වඩා ඉල්ලුම් ප්‍රමාණය තමයි වැඩි වෙන්නේ. මේ P2 කියන මිල යටතේ සැපයුම් ප්‍රමාණය Q2. හැබැයි P2 කියන මිල යටතේ ඉල්ලුම් ප්‍රමාණය Q3. ඒ කියන්නේ මේ සමතුලිත මිලට වඩා මේ කියන පහළ මිල යටතේ ඉල්ලුම් ප්‍රමාණයට වඩා සැපයුම් ප්‍රමාණයට වඩා ඉල්ලුම් ප්‍රමාණය වැඩි. මේකටත් අපි අගයන් දාමු. මම දාන්න මෙතන මිල 40යි, සමතුලිත මිල 50යි, 100යි, 80යි, 120යි. ඔයාලට පේනවා ඇති මිල රුපියල් 40 කියන අසමතුලිත මිල යටතේ ඉල්ලුම් ප්‍රමාණය 120ක් වෙද්දී නිෂ්පාදකයෝ සපයන්නේ ඒකක 80යි. ඒකක 80ක් සපයද්දී පාරිභෝගිකයෝ ඉල්ලනවා ඒකක 120ක්. ඒ කියන්නේ පාරිභෝගිකයෝ ඉල්ලන ප්‍රමාණය වැඩි. කීයකින් වැඩිද? 40කින් වැඩි. අන්නේ වැඩි ප්‍රමාණයට අපි කියනවා අධි ඉල්ලුමක්. අධි ඉල්ලුමක් කියලා කියන්නේ සපයන ප්‍රමාණයට වඩා වැඩි පාරිභෝගිකයෝ ඉල්ලනවා කියන එකනේ. එතන භාණ්ඩ වැඩියෙන් නෙවෙයි තියෙන්නේ. භාණ්ඩ අතිරික්තයක් නෙවෙයි. භාණ්ඩ නැහැ. පාරිභෝගිකයෝ ඉල්ලන්නේ 120ක්. හැබැයි නිෂ්පාදකයෝ සපයන්නේ 180ක්. ඒකට තියෙන හිඟයක්. අර මේ දවස්වල සහල් වලට තියෙන පාරිභෝගිකයෝ ඉල්ලන ප්‍රමාණයට වඩා වෙළඳපොලේ තියෙන ප්‍රමාණය අඩුයි. ඒක කියනවා භාණ්ඩ හිඟයක් කියලා. භාණ්ඩ හිඟයක්. භාණ්ඩ හිඟයක් ඇති වුණාම ළමයි වෙළඳපොලේ මේකත් අසමතුලිත අවස්ථාවක්. වෙළඳපොලේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. භාණ්ඩ හිඟ තත්ත්වයක් කියලා කියන්නේ පාරිභෝගිකයාගේ පැත්තෙන් පාරිභෝගිකයාට බලපාන දෙයක්. දැන් හිතන්නකෝ මංගාව මම නිෂ්පාදකයෙක් මංගාව භාණ්ඩය 180ක් තියෙනවා. හරිද? මංගාව තියෙන්නේ භාණ්ඩ 180යි. හැබැයි මගෙන් භාණ්ඩ හා සේවා ඉල්ලන කස්ටමර්ස්ලා ඉල්ලනවා 120ක් එක එකයි. 120ක්. ඒතර මම දන්නවා මංගාව භාණ්ඩ හා සේවා තියෙන ප්‍රමාණයට පාරිභෝගිකයෝ අතර මිලදී ගැනීමේ තරංකාරීත්වයක් තියෙනවා. මොකද භාණ්ඩ හිඟ තත්ත්වයක් නෙදීන්නේ. එහෙම වුණාම අර හැම පාරිභෝගිකයෝම භාණ්ඩ ඉල්ලුවාම පාරිභෝගිකයෝ අතර තරංකාරීත්වයක් තියෙන නිසා මේ කියන භාණ්ඩවල මිල වැඩි වෙනවා. මොකද සපයන ප්‍රමාණයට වඩා ඉල්ලුම් ප්‍රමාණය වැඩි. පාරිභෝගිකයෝ අතර තරංකාරීත්වයක් තියෙනවා. තරංකාරීත්වයක් තිබ්බම ළමයි හැමෝම ඉල්ලුම් කරන නිසා හැමෝම උත්සාහ කරන නිසා භාණ්ඩ මිලදී ගන්න. භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. හරිද? සහල් වල මිල දැන් පාලන මිලක් දාලා ඔක නවත්තලා තියෙන්නේ රජ්‍ය විසින්.
ඒ නිසා නැත්නම් සහල් හිඟ තත්ත්වයක් තිබ්බොත් ඔය හාල් කිලෝ 98 නෙවෙයි 100 120 150 එන්න වෙන්න පුළුවන්. මොකද හැමෝම භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරද්දී භාණ්ඩ හා සේවා වල නෙවෙයි සැනිටයිසර් බෝතලයට උණු සැනිටයිසර් එකක් ළමයි COVID-19 වලට කලින් ඔච්චර මිල වැඩි නෑ. දැන් පොඩි මේ මෙච්චර සයිස් බෝතල් එකකුත් රුපියල් 400ක් විතර. ඒ වෙන්නේ දැන් මේ තත්ත්වයට එක්ක සපේන ප්‍රමාණයට වඩා අර පහුගිය දවස්වල දැන් නම් සපේන වැඩි වෙලා තියෙනවා. අර පහුගිය දවස්වල තියෙන සපේන කියන ඒ කියන්නේ නිෂ්පාදකයෝ සපේන ප්‍රමාණයට වඩා පාරිභෝගික ඉල්ලන ප්‍රමාණය වැඩි. ඒතර අර පාරිභෝගිකයෝ අතර තරංකාරීත්වයක් ගන්න නිසා භාණ්ඩ හා සේවාවල මිල වැඩි වෙනවා. ඒ බලන්න. එහෙනම් මෙතන භාණ්ඩවල මිල වැඩි 40 42 වෙනවා. හැබැයි තාම තරංකාරීත්වයක් තියෙනවා. මොකද හේතුව තරංකාරීත්වයක් තියෙනවා කියන්නේ තාම ළමයි සපේන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඉල්ලනවා. භාණ්ඩ හිඟයක් තියෙනවා. තව මිල වැඩි වෙනවා. තව මිල වැඩි වුණාම ඒත් සපේන ප්‍රමාණයට වඩා ඉල්ලන ප්‍රමාණය වැඩි. තාමත් ඒ කියන්නේ පාරිභෝගිකයෝ අතර භාණ්ඩ කොහොම හරි ගන්න ඕනේ කියලා තරංකාරීත්වයක් තියෙනවා. තවත් වෙළඳ පොලේ මිල වැඩි වෙනවා. තාමත් කුංචි හරි භාණ්ඩ හිඟ තත්ත්වයක් තියෙනවා. තවත් මිල ඉහළ යනවා. ඊළ ගිහලා තමයි මෙතනට ආවම ඉල්ලුම් ප්‍රමාණයට සපයුම් ප්‍රමාණය සමානයි. ඒ කියන්නේ පාරිභෝගිකයෝ ඉල්ලන්නේ 100යි නිෂ්පාදකයෝ සපයන්නේ ඒ භාණ්ඩ 100යි ඒ මිල අතර. එහෙනම් මෙතන නිෂ්පාදකයා සපයන ප්‍රමාණයට වඩා වැඩියෙන් පාරිභෝගිකයෝ ඉල්ලන්නේ නැහැ. ඒ ප්‍රමාණයෙන් තමයි ඉල්ලන්නේ. එහෙනම් පාරිභෝගිකයෝ අතර මිල දී ගැනීමට දැන් තරංකාරීත්වයක් නැහැ. මොකද නිෂ්පාදකයෝ සපයන්නේ කොච්චරයිද පාරිභෝගිකයන්ට ගන්න අවශ්‍යත් එච්චරයි. ඒ කියන්නේ ඉල්ලන හැමෝටම භාණ්ඩ සපයන්න නිෂ්පාදකයාට ඒ ප්‍රමාණවත්. සබාණ්ඩ හිඟ තත්ත්වයක් නැහැ. ඒ නිසා භාණ්ඩයේ මිල තවදුරටත් වැඩි වෙන්නේ නැහැ. මොකද මෙතනින් පස්සේ අර කියන තරංකාරීත්වය නැති වෙනවා. හරිද? එහෙනම් මතක තියාගන්න සමතුලිත මිලට වඩා පහළ මිලයන් වලදී තියෙන්නේ අද ඉල්ලුමක් භාණ්ඩ හිඟයක් පවතින විට එම භාණ්ඩ මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයෝ අතර තරංගයක් ඇති වෙනවා. තරංගයක් ඇති වෙලා භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. මේක සමතුලිතය දක්වාම සිදු වෙනවා. අද ඉල්ලුමක් තියෙද්දි භාණ්ඩ හා සේවාවල මිල ඉහළට ගමන් කරන නිසා මේකට කියනවා උඩු කුරු තෙරපුම කියලා. භාණ්ඩ හා සේවාවල මිල ඉහළට ගමන් කරන නිසා මේකට කියනවා උඩු කුරු තෙරපුම කියලා. අර යන දිශාවට තමයි නම කියන්නේ. අධිසැපයුමක් තියෙද්දි මිල පහළට ගමන් කරන නිසා යටි කුරු තෙරපුම කිව්වා වගේ අද ඉල්ලුමක් තියෙද්දි භාණ්ඩ හිඟ තත්ත්වයක් තියෙද්දි වෙළඳපොලේ මිල ඉහළට තමයි ගමන් කරන්නේ. ඒ තත්ත්වයට අපි කියනවා උඩු කුරු තෙරපුම කියලා. හරිද? ඉතින් මම තේරෙන්නේ නැති. දැන් ඔයාලට අර පොයින්ට් තුන අනිත් පැත්තට ලියන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. බෝඩ් එක පැහැදිලි නෑනේ. තමයි අනිත් අයටත් තියෙනවද මේ ප්‍රශ්නේ? හැමෝටම පැහැදිලි නැද්ද? නෑ සර් කියන්නේ? නෑ කියන්නේ පැහැදිලි නෑ. ඔව් සර් පැහැදිලි. බෑ මෙහෙමයි. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ කනෙක්ෂන් එක මත. මටත් පොඩ්ඩක් කලින් එකේ අතිරික්තයක් මේකේ උණතාවයක්. ඔව් උණතාවය කියන එකේ අදහසකින් කියන්නේ. ඔව් හරි. කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් ළමයි තියෙන පැහැදිලි නැති එක. බඩුවල ගණන් ඉහළ යනකොට නේද එහෙම වෙන්නේ කියන එකේ මට අදහස පැහැදිලි නැහැ. මම කියන්නේ ළමයි අසම වෙළඳ පොළ හැමතිස්සෙම සමතුලිතව තියෙන්නේ නැහැ. දැන් ඔයා උදාහරණයක් ගන්න සහල්. මේ දවස්වල සහල් වල සමතුලිත අවස්ථාවක්ද තියෙන්නේ? ඉල්ලුම් ප්‍රමාණයට සැපයුම් ප්‍රමාණය සමානයි.
නෑ. මේ දවස්වල සහල් වල තියෙන අසමතුලිත තත්ත්වයක්. පාරිභෝගිකව ඉල්ලන ප්‍රමාණය නිෂ්පාදකයෝ සපයන්නේ නැහැ. පාන්නේ ඉතින් මම ඔයාලට මෙතනදී උගන්වන්නේ ආර්ථිකයක වෙළඳපොළක ඔය වගේ තත්ත්වයක් තිබ්බොත් මිල ඉහළ යන්න තමයි උත්සාහ කරන්නේ. ඒ මම උගන්වන දේ වෙළඳපොලේ සහල් වෙළඳපොලේ ක්‍රියාත්මක වෙන නිසයි රජය පාලන මිලක් දාලා කන්ට්‍රෝල් කරන්නේ. බෑ ඔයගොල්ලන්ට මීට වඩා මිල වැඩි කරන්න. මොකද වෙළඳපොලක අධි ඉල්ලුමක් තිබ්බොත් සාමාන්‍ය තත්ත්වයේ මිල වැඩි වෙනවමයි. සාමාන්‍ය තත්ත්වය. මොකද නිෂ්පාදකයා සපයන ප්‍රමාණයට වඩා පාරිභෝගික ඉල්ලන ප්‍රමාණය වැඩි. ඉතින් අර සහල් සම්බන්ධයෙන් සහල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඒ නිසායි රජය ඇවිල්ලා පාලනය කරලා තියෙන්නේ. ඕය පාලනය කරන විදිහත් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. වෙළඳපොළට රජය මැදිහත් වෙන්නේ. හරිද? මම කියන්නේ එහෙම අසමතුලිත තත්ත්වයක් තිබ්බොත් හැසිරෙන විදිහ. මතක තියාගන්න වෙළඳපොළක් හැමතිස්සෙම සමතුලිත වෙන්නේ නැහැ. අසමතුලිත තත්ත්වයක තියෙන්න පුළුවන්. හොඳම උදාහරණේ සහල්. මම කියන්නේ ඕක කවදා හරි සමතුලිත තත්ත්වයට එනවා. අනාගතේ. ඉල්ලුම් ප්‍රමාණයට සැපයුම් ප්‍රමාණය සමානයි. මිල වෙනස් වෙලා හරි. ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය සමානයි. හරි. හැම තත්පරේම සමතුලිතව ඉන්නේ නැහැ. අනික මේක තත්පරෙන් දෙකෙන් සිදුවන සිදුවීමකුත් නෙවෙයි. හරි. මතක තියාගන්න. ප්‍රැක්ටිකල් හිතන්න. අන්න එහෙම ප්‍රැක්ටිකල් අහන්න ප්‍රශ්න. එතකොට ඔයාලට හරි ලේසි ඉගෙන ගන්න. හරිද? ඔයා ආර්ථික විද්‍යාව දැනගත්තට වැඩක් නැහැ. අර සහල් වල වෙන්නේ මොකක්ද කියලා ඔයාලට තේරුම් ගන්න බැහැ. ඔය ආර්ථික විද්‍යාව දැනගත්තට වැඩක් නැහැ මේ ඔයාලට සාමාන්‍ය ජීවිතයේ ඔය තියෙන සිදුවීම් හරියට කැල් කරගන්න බැහැ. මේක උනේ නිසා මේක වෙන්නේ මොකක්ද කියලා හරියට ඔයාලට කියන්න බැයි නම් ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තට වැඩක් නැහැ. හරියට දේශපාලඥයෝ කියන්නේ සල්ලි අච්චු ගන්නවා, මුදල් නැව් වලින් යනවා. ඔයාට තේරෙන්න ඕනේ නැහැ. ඒක තමයි වෙන්නේ. හරි අවබෝධය තියෙනවා. ඉගෙන ගන්න එකේ වැදගත්කම ඒක. හරිද? වෙන විෂයක් කරපු කෙනෙක් ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට මේක වැරදි ඇති කියන මට්ටමේ විතරයි යාට තේරෙන්නේ. ඔයාට ඉන්ඩීටේල් සාමයක වෙන්නේ මේකයි. අනාගතේ මේක මෙහෙම වෙනවා. රජය මෙහෙම කරන්නේ මේ නිසායි. ඒක ඔක්කොම කියවන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? ඕකේ අනිත් අර අතිරික්ත තත්වයකට උදාහරණයක් මම කියන්න පුළුවන්. ලෝක වෙළඳපොලේ ළමයි කංජ තෙල් මිල පහළ ගියාම COVID-19 වල. ඇයි එහෙම වුනේ? ඒ අදාළ ආයතන කංජ තෙල් නිෂ්පාදනය කරලා ගබඩා කරලා තිබ්බට COVID-19 වසංගතයත් එක්ක රටවල් මිලදී ගන්න ප්‍රමාණය අඩු කරා. මොකද ගුවන් තොටුපළවල් වහලා තිබ්බේ. ඒ වගේ ඒක කංජ තෙල් මිලදී ගැනීම සම්පූර්ණයෙන් නතර වෙලා. ෆැක්ටරිස් ටික වහලා තිබ්බ රටවල් බොහෝ රටවල්. එතකොට ඒවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සම්පූර්ණයෙන් අඩු වෙලා. හරිද? කංජ තෙල් මිල ගොඩාක් අඩු වුණා. විශාල වශයෙන් අඩු. හරි. ඒ වෙන්නේ අර තත්ත්වෙ නිසා. අර මම කිව්වාට උඩ ඉල්ලුම් ප්‍රමාණයට වඩා සැපයුම් ප්‍රමාණය වැඩි වුණොත් මිල පහළ යනවා. ඉතින් ඔය වෙළඳ පොලේ වාට නිතර දෙවේලේ ඇහෙන දේවල්. ඒක වෙන්නේ මෙහෙමයි කියන එක තමයි ඔන්නේ පහළ ඉතල. හරි මිල පහළ ගිහලා කොහොම හරි ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණයට සමාන වුණාම ඒක තවදුරටත් සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න උදාහරණ දාලා මේ තත්ත්වෙට වර්තමානයේ සහල් වෙළඳ පොලේ තත්ත්වය තමයි මම දැන් පැහැදිලි කරේ. අර COVID-19 වසංගතයේදී ලෝක වෙළඳ පොලේ පංච තෙල් වලට අදාළව ඒ වගේ තත්ත්වයක් තමයි තිබෙන්නේ. හරි නෝට් එක දාලා ඉවර වෙලා මට මෙසේජ් එකක් දාන්න ඕකේ කියන්නේ.
හරි. එතකොට ළමයි අපිට මේකෙන් ඉගෙන ගන්න පුළුවන් තව දෙයක් තියෙනවා. මේක ඉගෙන ගන්න පුළුවන් තව දෙයක් තියෙනවා. මේ සියලු වෙනස් වීම් සිද්ධ වෙන්නේ අසමතුලිත තත්ත්වයකදී. ඉල්ලුම් ප්‍රමාණයයි සැපයුම් ප්‍රමාණයයි නොගැලපුණොත් තමයි අතිරික්තයක් හරි භාණ්ඩනිකයක් හරි ඇති වෙලා මිල පහළ යන්න හෝ ඉහළ යන්න. යටිකුරු තෙරපුමක් හෝ උඩුකුරු තෙරපුමක් සිද්ධ වෙන්නේ. අසමතුලිත වෙන්නේ. ඒ සිදුවීම වෙන්නේ. සමතුලිතයේදී ළමයි ඉල්ලුම් ප්‍රමාණයට සැපයුම් ප්‍රමාණය සමානයි. එහෙනම් වාට තව දෙයක් ඉගෙන ගන්න පුළුවන්. සමතුලිතයේදී ඉල්ලුම් ප්‍රමාණයට සැපයුම් ප්‍රමාණය සමාන නිසා මිල ඉහළ හෝ පහළ යන්නේ නැහැ. සමතුලිතයේ ලක්ෂණයක් තමයි වෙනස් වීමට උත්සාහයක් දරන්නේ නැහැ. වෙනස් වෙන්නේ අසමතුලිත තත්ත්වයක්. ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය සමාන නොවුනොත් මිල වෙනස් වෙනවා. ඉහළ හෝ පහළ යනවා. එහෙනම් සමතුලිතයේදී වෙනස් වීමට උත්සාහයක් දරන්නේ නැහැ. ඒක නිසා ළමයි සමතුලිත මිල හරියටම නිර්වචනය කරනවා නම් සමතුලිත මිල කියන එක හරියටම නිර්වචනය කරනවා කියන්න එපා QD ට QS සමාන වෙන මිල කියලා. 100% හරි නෑ. හරියටම කියන්න ඕනේ වෙළඳ පොලේ වෙනස් වීමට උත්සාහ නොදරන අවස්ථාවේ මිල. වෙළඳ පොලේ වෙනස් වෙන්න උත්සාහ නොදරන අවස්ථාවේ මිලට තමයි සමතුලිත මිල. මොකද වෙනස් වෙන්න උත්සාහ දරන්නේ නැත්නම් සමතුලිතේ විතරයි. අනිත් සෑම අසමතුලිත තත්ත්වයකදීම වෙනස් වෙන්න උත්සාහ ගන්න. සමතුලිත ප්‍රමාණය හරියටම නිර්වචනය කරනවා. QD ට QS සමාන වන අවස්ථාවේ ප්‍රමාණය කියලා කියන්න එපා. කියන්න වෙළඳ පොළ වෙනස් වීමට උත්සාහ නොදරන අවස්ථාවේ ප්‍රමාණයට කියනවා සමතුලිත ප්‍රමාණය. මොකද හරියටම සමතුලිතය කියන්නේ වෙනස් වීමට උත්සාහ නොදරන අවස්ථාව. මේ පොයින්ට් එකක් ඔය හරි ලියාගන්න. සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණය. ඉහළ යාමට හෝ පහළ යාමට උත්සාහ නොදරන ප්‍රමාණය තමයි සමතුලිත ප්‍රමාණය කියලා කියන්නේ. ඒකයි මම වෙනස් වීමට උත්සාහයක් නොදරනවා. ඉහළ යාමට හෝ පහළ යාමට ප්‍රවණතාවයක් නොනැති මිල තමයි සමතුලිත මිල කියන්නේ. ලියන ගමන් මේකත් අහගෙන ගොඩාක් අය අර සිස්ටම් එකට ඇඩ්ජස්ට් වෙලා තියෙනවා. වැරදි අඩුපාඩු අඩුයි. සමහරව තියෙන ප්‍රශ්න දෙකේ කලින් කියලා හදාගත්ත එක්කෙනෙක් දෙන්නෙක් විතරක් ඉන්නවා තාම ටිකක් ඉස්සරහට හදාගෙන කොහොමද කියලා. ඒක ඔය සිස්ටම් එකට තමයි යන්නේ. හරිද? මේ මාසෙට කොට අද දවසෙන් ඉවරයි. ලබන මාසේ මේ යන විදිහට ඔන්ලයින් ක්ලාස් එක දිගටම කරන්න වෙනවා. මොකද ඒක Zoom ක්ලාස් පටන් ගන්න පුළුවන් කප්පයක් නෑ. මේ තියෙන වාතාවරණය අනුව කියන දේවල් අනුව ආයි කියන්න පුළුවන් දේ මොකද concept එකද? මොකදලම ආපහු කියන්නේ සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණයද? සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණයයි දැනුම් නැත්තේ නැත්තම් මම දැන් කියපු දෙයද මුල ඉඳන්
සමතුලිත මිලයි ප්‍රමාණය. ලියා ගන්න ඕනේ මම ඊපස්සට කතාව කියන්න. සමතුලිත මිල ඉහළට හෝ පහළට වෙනස් වීමට ඉහළට හෝ පහළට වෙනස් වීමට ඉහළට හෝ පහළට වෙනස් වීමට ප්‍රවණතාවයක් නොදක්වන මිල. ඉහළට හෝ පහළට වෙනස් වීමට ප්‍රවණතාවයක් නොදක්වන මිල. සමතුලිත ප්‍රමාණය කියන්නේ ඒ වගේමයි ඉහළට හෝ පහළට වෙනස් වීමට ප්‍රවණතාවයක් නොදක්වන ප්‍රමාණය. ඉහළට හෝ පහළට වෙනස් වීමට ප්‍රවණතාවයක් නොදක්වන ප්‍රමාණය. හරි මම කියන්න හැදුවේ ළමයි මේ යන තත්ත්වයක් එක්ක ජූනි මාසෙත් ක්ලාස් පටන් ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. අවම වශයෙන් ජූලිවත් වෙයි. ජූනි මාසෙත් මේ ඔන්ලයින් ක්ලාස් එක මේ විදිහටම යනවා. හරිද? බොහෝ වෙලාවට අපිට මේ බදු සහනාධාරය ටිකක් ඉවර කරගන්න පුළුවන් වෙයි. මොකද සතියට දවස් දෙකක් ක්ලාස් තියෙන නිසා ඒක මේ මාසේ ඔක්කොම දවස් 8ක් ක්ලාස් අහුවෙනවා. හරි. එතකොට මේ ටියුටර් සම්පූර්ණයෙන් ඉවර කරන්න පුළුවන්. ඒකට ඒක ඉවරයි අපි පිළිවෙත් සමහර පන්තිවල භාගයක් කතා කරලා තියෙනවා. ඒකට අපිට ලොකු හානියක් වෙන්නේ නැහැ. හරිද? ක්ලාස් මේකට ජොයින් වෙන්න බැරි වුණ අයට තත්ත්වය අනුව මම දැන් නෝට් එක සම්පූර්ණ කරද්දිත් යම් පැහැදිලි කිරීමක් කරනවා. හැබැයි මේ වගේ උගන්වන්නේ නැහැ. එතකොට සයිට් එකේ වීඩියෝස් ටික බලන්න පුළුවන්. අද හරියට හරිය ඔයගොල්ලන්ගේ එකක් දායි අප්ලෝඩ් කරලා තියෙන්නේ. සයිට් එකේ අප්ඩේට් කරන්න විතරයි තියෙන්නේ. සයිට් එකේ අර ලයිව් සෙෂන් කියලා එකක් තියෙන. ඒකට පල්ලෙහාට ටියුටෝරියල් කියලා. ඒක ක්ලික් කරාම වීඩියෝස් ටික අදාළ තියෙන්නේ. වීඩියෝස් ටික වැටේ. හරිද? වීඩියෝස් 6ක් විතර මම දැන් ඉවරයි කියලා කිව්වා. ඒක අප්ඩේට් කරන්න විතරයි තියෙන්නේ. තාක්ෂණ ඔක්කොගෙම පුරාණි ක්ලාස් එකේ එකක් නැත්නම් දෙකක් අපුලයි මුල් දවස් ටික. හරි. වීඩියෝස් ටික එන්න අර ටිකක් කල් යනවා. ඒක නිසා ක්ලාස් එකට ජොයින් වෙන එක තමයි වාගේ ෆස්ට් පළවෙනි විකල්පේ. ඊට පස්සේ සැලකිය යුතු කාලෙකින් පස්සේ තමයි වීඩියෝ ටික වෙබ්සයිට් එකට වැටෙන්නේ. හරි. ක්ලාස් ඔන්ලයින් ක්ලාස් එකට සහභාගී වෙන්න බැරි වුණ කෙනෙක් අනාගතේ ඒක කවර් කරගන්න පුළුවන් වීඩියෝ එක බලලා. හරිද? ඒ නිසා මම දැනට ඉඳන් ඉන්නේ මේක මේ උගන්වපු එක සම්පූර්ණයෙන් ආපහු ක්ලාස් පටන් ගත්තාම උගන්වන්නේ නැහැ කියලා. හරිද? නෝට් එක සම්පූර්ණ කරන එක විතරයි. මොකද හේතුව නැත්නම් අපි මේ කරපු එකෙන් අපි මේ ගත්ත බ්‍රේන් වැඩක් නැති වෙනවා. මම ආපහු කාලයක් වැය කරලා ඒක කරුවා. හරිද? ඒ නෝට් එක සම්පූර්ණ කරද්දී ඔයාලට පැහැදිලි දැන් තියෙනවා නම් ඒක අපි සාකච්ඡා කරලා පැහැදිලි දැන් ටික විතරක් සාකච්ඡා කරමින් නෝට් එක fill කරගමු. ඒක තමයි හොඳම දේ කියලා මම හිතන්නේ. හරි? ඒකට එන්න තියෙන ළමයි ඔය ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න තියෙන ඔය විදියමයි. ඔය ඊමේල් ඇඩ්‍රස් වල ප්‍රශ්න තියෙනවා නම් විසඳ ගන්න. හොඳට මතක තියාගන්න. ඔයාගේ ඊමේල් එකට ඊමේල් එක ආවන් පස්සේ ඒක වෙන ඩිවයිස් එකකින් හරි ඔයාගේම වෙන ඊමේල් එකකින් හරි කොපි කරලා එන්න බෑ. ඒ වුණා ළමයි මේක සිස්ටම් එකක් වෙන්න ඕනේ නැහැ. මම ඉතින් එක ළමෙක් යවනවා බෙදාගන්න එක. එහෙනම් ඉතින් ගෲප් එකකට දානවා. ලින්ක් එක මේකයි කියලා. ඔයාට එන්න පුළුවන් එකම විදියයි. ඔයාට මං එවන ඔයා මට දීලා තියෙනවානේ. මේ ලිස්ට් එකේ දීලා තියෙනවානේ ඊමේල් ඇඩ්‍රස් එක. ඒ ඊමේල් ඇඩ්‍රස් එකම තමයි ඔයා Google Meet එකට පාවිච්චි කරන්නේ. වෙන ඊමේල් ඇඩ්‍රස් එකක් පාවිච්චි කරනවා නම් ඔයාට එන්න බෑ. හරිද? ඒක ඔයාම වෙන්න පුළුවන්. වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එන්න බෑ. හරිද? ඒක බලා ගන්න සමහරව ඊමේල් එක විදියට මෙතන දීලා තියෙන එක නෙමෙයි. ෆෝන් එකේ Gmail එක විදියට යූස් කරන. එතකොට ඔයාට ක්ලාස් එකට එන්න බෑ. හරිද? හරියට තේරුම් ගන්න. මේ ඊමේල් එකට තමයි අප්රූව් එක දීලා තියෙන්නේ. ඊමේල් එකෙන් ළමයෙක් ආවොත් විතරයි ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. නැත්තම් පිටින් අප්‍රූව් දෙන්න ඕනේ ඒගොල්ලන්. මම කියලා තියෙන්නේ එහෙම දෙන්න එපා. හරිද?
ඔබට හැඩ ගහන්න ඕනේ කොහොමද පිටින් එහෙම ආවට අප්රූව් දෙන්න එපා මේ අරකින් ආවම කෙලින්ම ක්ලාස් එකට ජොයින් වෙනවා කාගෙන්වත් අප්රූව් නැහැ ඉතින් නේද 90%ක් එහෙම ජොයින් වුණා හරිද එතකොට ඊළඟ මාසෙ ඉඳන් කවුරු හරි ඔන්ලයින් ක්ලාස් එකට අලුතෙන්ම ජොයින් වෙනවා නම් හරිද ඒ කෙනෙක්ට ජොයින් වෙන්න පුළුවන් අර මොබයිල් නම්බර් එකකට කන්ටැක්ට් කරලා නැත්නම් බටන් එක දාන්න කියලා කිව්වා ඒ කියන්නේ වෙබ්සයිට් එකේ ජොයින් වෙන්න පුළුවන් වෙන විදියට දාන්න කියලා කිව්වා අලුත් කෙනෙක්ට හරිද ලබන සතියේ ඉඳන් ඔයාලට වෙබ්සයිට් එකේ බටන් එක වැඩි හැබැයි ඔයාට ජොයින් වෙන්න නම් ඔයාලා ක්ලාස් වෙන ළමෙක් නම් ඔයාට ජොයින් වෙන්න නම් ඊමේල් එක ඇවිල්ලා තියෙන්න ඕනේ හරිද ඔය සිස්ටම් එකම තමයි අර ජොයින් බටන් එක ක්ලික් කරාම ඔයාගේ ඊමේල් එකට ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එක ඇවිල්ලා නම් කාටවත් අප්රූව් නැහැ ඔයාලා ක්ලාස් එකට වැටෙනවා හරිද ඉතින් අර ඔයාගේ ඊමේල් එක වෙනකොට ඒ ඊමේල් එක ආපු එක ලින්ක් වෙනවා අර බටන් එක එහෙම සිස්ටම් එකක් තියෙනවා හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ආලා දැනගන්න අලුතෙන් කවුරු හරි එනවා නම් ජොයින් වෙන්න පුළුවන් ඒ විදිහට ඒකවල මේක ඩීටේල්ස් දෙන්න කියන්නේ ඒකට මේකට කැප්ලා මොබයිල් නම්බර් එකට දාලා විස්තර අහගන්න කියලා කවුරු හරි ඉන්නවා හරි සමහර ක්ලාස් එකකින් එන අය මේ මාසෙ ඉඳන් පුළුවන් කියලා සමහරු කියලා තිබ්බා අද ජොයින් වෙලා ඇති ඒ අය හරි මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඉතින් බලන්න හරි ඒ කොටස එතනින් ඉවරයි අසමතුලිත තත්ත්වය සමතුලිත තත්ත්වය කරා වෙනස් වෙන්නේ කොහොමද කියලා හිතන්න එන ළමයි පිටුවන්ක 10ට එන්න පිටුවන්ක 10ට කෙනෙක් ළමයි දැන් ටියුට් එක හම්බෙනකන් ඔය PDF එක පාවිච්චි කරන්න අමාරුයි නම් ඔකේ print out එකක් දාගන්න print out එක දාගද්දි ඔක ඔය A4 sheet එක මම හිතන්නේ print out එක දාගද්දි පොඩියට මේ slides විදියට දාන්න පුළුවන් කැම්පස් වල එහෙම අපිට නෝට් හම්බෙන්නේ එහෙම. ඒ කියන්නේ එක A4 sheet එකේ ඔය කොළ 4ක් විතර තියෙනවා. පොඩි. හරිද? ඒක බලාගෙන තමයි අපි ඉගෙන ගන්න කැම්පස් වල නෝට් හම්බෙන්නේ. ඔයාලට පුළුවන් නම් එහෙම දාගන්න. ඒක ඔයාලට යන පොස්ට් එක අඩුයි. ඒක එක A4 sheet එකක දෙපැත්තේ මේ pages 8ක් print කරගන්න පුළුවන්. එහෙම හරි මොකද පස්සේ ඔයාලට ටියුට් එක හම්බෙනවා. ටියුට් එක හම්බෙනකන් දැන් පාවිච්චි කරන්න. හරි. කාටගේම අපහසුයි කියලා හිතනවා නම් print out එකක් එහෙම දාගන්න. දාගන්නවා නම් ඉතින් වඩා හොඳයි ෆෝන් එක බල බල ඉන්නවට වඩා. හරි පිටුවංග 10 බලන්නකෝ. ලක්ෂණ 6ක් තියෙනවා. සමතුලිතයේ ලක්ෂණ 6ක් තියෙනවා. අපි දන්න දේවල්ම තමයි මෙච්චර වෙලා කතා කරපු දේවල් වල එකතුවක් තියෙනවා. ඕක තමයි සමතුලිතයේ ලක්ෂණ කියලා කියන්නේ. කියවලා ඉවරයි නේද ඔය? ටියුට් එක පෙන්වන්නකෝ.
බලන්න වෙළඳ පොළ සමතුලිතයේ ලක්ෂණ ඉල්ලුම් මිල සැපයුම් මිලට සමානයි ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණයට සමානයි අද ඉල්ලුම් මිලයි අධි සැපයුම් මිලයි ශූන්‍යයි අධි ඉල්ලුමයි අධි සැපයුමයි ශූන්‍යයි හරි මේ බලන්න කරන එක අනිත් පැත්තට තමයි ඔව් නෑලු අනේ මන්ද ඔව් නෑ හරි නේ ළමයි ෆෝන් එක අනිත් පැත්තට දැන් හරවන්න දැන් හරි හරි මේ බලන්න අර පිටුවන්ගේ 11 තියෙන වගුවා
මිල රුපියල් 10 දී අද ඉල්ලුමක් තියෙනවා නේ. ඉල්ලුම් ප්‍රමාණය 120යි, සැපයුම් ප්‍රමාණය 40යි කියන්නේ අද ඉල්ලුමක් තියෙනවා 80. මිල රුපියල් 20 දී අද ඉල්ලුමක් තියෙනවා ඒත් 100යි 60යි කියන්නේ 40යි. මිල රුපියල් 30 දී ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය සමානයි කියන්නේ අද ඉල්ලුමක් නැහැ. මේ පහළ අවස්ථාවන් වල අද ඉල්ලුම හොයන්න පුළුවන්. හැබැයි එන්නේ ඍණ සංඛ්‍යාවක්. 60 100ක් අඩු කරාම ඍණ 40යි. 40 120ක් අඩු කරාම ඍණ 80යි. අදි සැපයුම් ප්‍රමාණය 120යි. මිල 50 දී QD 40යි. 80ක් වෙනවා. මේකේ 40යි. 80යි 80යි කියන්නේ බිඳුවයි. මේ උඩ අවස්ථාවල අධිසැපයුම හොයන්න පුළුවන් හැබැයි ඒක ඍණාවියක්. 60න් 100ක් අඩු කරාම ඍණ 40යි. 40න් 120ක් අඩු කරාම ඍණ 80යි. ඔන්න අදිල්ලුමයි අධිසැපයුමයි කියන්නේ. හරි. ඒකට ඔයාලට හඳුනගන්න පුළුවන් සමතුලිත මිල සහ සමතුලිත ප්‍රමාණය. වෙන්න ඕනේ සමතුලිත අවස්ථාව වෙන්න මේක. ඒක ළමයි මේ. මෙච්චර දුර එන්න ඕනේ නැහැ. ඔයාලට මේක පුරවක් දීම ගන්න පුළුවන්. නැත්නම් මේක දිහා බලලත් පුළුවන්. සමතුලිත මිලට වඩා පහළ මිල යනවල නේ සමතුලිත මිල 30යි ඊට වඩා පහළ මිල යන්නේ 10 20 කියන්නේ. අපි දන්නවා සමතුලිත මිලට වඩා පහළ මිල යනවල සැපයුම් ප්‍රමාණයට වඩා ඉල්ලුම් ප්‍රමාණය වැඩි. සැපයුම් ප්‍රමාණයට වඩා ඉල්ලුම් ප්‍රමාණය වැඩි. භාණ්ඩ හිගයක්ද අතිරික්තයක්ද? උත්තරේ හිගයක්ද අතිරික්තයක්ද? උත්තර කල්පනාවෙන් ඉන්න ඩග්ගල උත්තරේ දෙන්න. හිගයක්ද අතිරික්තයක්ද? වෙන කල්පනාවක එහෙම ඉන්න එපා. ප්‍රශ්න දන්නෙත් නැහැ. අද ළමයි උත්තරේ දාන්න නිසා ඔහේ දාන්න. එහෙම වෙන්න එපා. හිගයක් තියෙන්නේ. හිගයක් තිබ්බොත් අසමතුලිත තත්ත්වයක් නේ. ඒ වගේ වෙලාවට මිල ඉහළ යන්න උත්සාහ කරන්නේ පහළ යන්නද? උත්තරේ හිඟ තියනවා නම් මිල ඉහළ යන්න උත්සාහ කරන්නේ පහළ යන්නද? කො උත්තර ඉහළ යන්න වැඩි වෙයි. මෙතනත් වැඩි වෙයි. හැබැයි මෙතන අදිල්ලුමක් අදිසපයුමක් නැහැ කියන්නේ වෙනස් නොවේ. මේ අවස්ථාවේ සමතුලිත මිල 30යි. හරි. මේ අවස්ථාවේ සමතුලිත මිල 30යි. 40 50 කියන්නේ සමතුලිත මිලට වඩා ඉහළ මිලක්. අපි දන්නවා සමතුලිත මිලට වඩා ඉහළ මිලයන් වල ඉල්ලුම් ප්‍රමාණයට වඩා සැපයුම් ප්‍රමාණය වැඩි. සමතුලිත මිලට වඩා ඉහළ මිලයන් වල ඉල්ලුම් ප්‍රමාණයට වඩා සැපයුම් ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ භාණ්ඩ හිඟ තත්ත්වයක්ද අතිරික්තයක්ද? ඉල්ලුම් ප්‍රමාණයට වඩා සැපයුම් ප්‍රමාණය වැඩි. හිඟයක් අතිරික්තයක්ද? ඔව් අතිරික්තයක්. හරි. භාණ්ඩ අතිරික්ත තත්ත්වයක් තියෙද්දී මිල ඉහළ යන්න උත්සාහ කරන්නේ පහළ යන්නද? උඩුකුරු තෙරපුමක්ද යටිකුරු තෙරපුමක්? ඉහළද පහළද? පහළ යන්න උත්සාහ කරනවා. හරි. අවශ්‍ය දේවල් තියෙනවා නම් ලියන්න.
අවශ්‍ය දේවල් නෝට් එකක් දාගත්තා නම් ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. හරි. ඊළඟ මාතෘකාව තමයි සමතුලිතයේ වෙනස් වීම. සමතුලිතයේ වෙනස් වීම. මම ඔයාලට මේකේ අදහස පැහැදිලි කරන්න. ඉතින් ඒ ළමයි ප්‍රස්තාව සටහන් ටිකක් අදින් ප්‍රස්තාව සටහන් තියෙන ඔක්කොම විශාල ප්‍රමාණයක්. අර අවස්ථාව නම් මම මෙතන ප්‍රස්තාව සටහන් ඩියුට් එක යන්නේ 8ක් දාලා තියෙනවා. අතන අවස්ථාවක් ගත්තොත් 16ක් තියෙනවා. ඒක එකක්වත් කටපාඩම් කරන් තියෙන දෙයක් නෙවෙයි. අදහස මොකද තියාගන්න තියෙන්නේ. අර ටීචින් ගයිඩ් එකේ තියෙන නිසා ප්‍රස්තාව ඩියුට් එකේ යනවා. හරිද? ඒක මම ඔයාලට අදහස පැහැදිලි කරන්නම්. ඊට පස්සේ ඔය ප්‍රස්තාව සටහන් ටික මම කොහොමද දෙන්නේ නැහැ. ඔයාලටම තේරෙයි. නෝට් එක ෆිල් කරද්දී අපි මේ ටික සාකච්ඡා කරමු. හරි මේ බලන්න. වෙළඳ පොලේ ඉල්ලුම් බලවේගයි සැපයුම් බලවේගයි සමාන වන අවස්ථාවලමයි සමතුලිතය කියන්නේ. ඒ අවස්ථාවේ මිල සමතුලිත මිල කියනවා. ඒ අවස්ථාවේ ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය. ඔව්. එතකොට මේ ඉල්ලුම් බලවේගයි සැපයුම් බලවේගයි තුලණය වන අවස්ථාව තමයි සමතුලිතය. ඒක අපිට තේරෙන්න ඕනේ මේ කියන ඉල්ලුම් බලවේග හරිය ඔය කියන සැපයුම් බලවේග හරි ඉල්ලුම් බලවේග වෙන්න පුළුවන් සැපයුම් බලවේග වෙන්න පුළුවන්. වෙනස් වුණොත් සමතුලිතය වෙනස් වෙනවා. මොකද මේ ඉල්ලුම් බලවේගයි සැපයුම් බලවේගයි තුලණය වන අවස්ථාව තමයි මේ සමතුලිතය. ඉතින් මේ තියෙන තත්වයන් මේ බලවේග මේ කියන තත්වයන් වලින් වෙනස් වුණොත් අනිවාර්යෙන් සමතුලිතය වෙනවා. අපි දන්නවා තමයි ඉල්ලුම වෙනස් වෙන්න පුළුවන් ආකාර දෙකයි. එක්ක ඉල්ලුම වැඩි වෙන්න පුළුවන් එක්ක ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. හරි? එක්ක ඉල්ලුම වැඩි වෙන්න පුළුවන් එක්ක ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. ඉල්ලුම් වැඩි වුණොත් ඉල්ලුම වක්‍රය විතර වෙන්නේ දකුණට. ඔබ දන්නවා ඉල්ලුම අඩු වුණොත් ඉල්ලුම් වක්‍රය විතර වෙන්නේ වමට. ඔයාලට පේනවා මේ වමට හරි දකුණට හරි විතර වුණොත් මේ
වක්‍ර දෙක ඡේදනය වෙන තැන වෙනස් වෙනවා. සමතුලිතය වෙනස් වෙනවා. සමතුලිතය වෙනස් වුණා කියන්නේ සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණයක් වෙනස් වෙනවා. ඒකයි මම කිව්වේ බලවේග වෙනස් වුණොත් සමතුලිතය වෙනස් වෙනවා. සැපයුම වෙනස් වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් සැපයුම වැඩිවීම, අනිත් එක සැපයුම අඩුවීම. සැපයුම වැඩිවීමයි සැපයුම අඩුවීම. සැපයුම වැඩි වුණොත් සැපයුම වක්‍රය විතර වෙනවා දකුණට. සැපයුම අඩු වුණොත් සැපයුම වක්‍රය විතර වෙනවා වමට. හරි. ඔමනේ. එතන මේ වක්‍ර වෙනස් වුණොත් මේ ඉල්ලුම් වක්‍රය දකුණට විතර වෙනවා. දැන් D1 මෙන්න සමතුලිත. නව සමතුලිත D1 කියලා දාන්න. මේ දකුණට හොඳේ. ඉල්ලුමේ වැඩිවීම. ඊළඟව නව සමතුලිත මිල P2 නව සමතුලිත ප්‍රමාණය Q2. එහෙනම් වෙලා තියෙන්නේ ඉල්ලුම වැඩි වුණොත් ඉල්ලුම් වක්‍රය දකුණට වෙතන් වීම නිසා සමතුලිත මිල වැඩි වෙලා සමතුලිත ප්‍රමාණයක් වැඩි වෙලා. හරි. ඔකේ වෙනවා ඔයාලට ඉල්ලුම අඩු වුණොත් ඉල්ලුම් වක්‍රය වමට සමතුලිත මිල P3 අඩු වෙනවා P1 නෙවෙයි P3 වෙනවා සමතුලිත ප්‍රමාණයක් Q3 වෙනවා අඩු වෙලා. මේක ළමයි මෙන්න ඉතින් කටපාඩම් කරගන්න එපා. ඒක මම කටපාඩම් කරගෙනත් නැහැ. ඉල්ලුම් වැඩි වුණොත් සමතුලිත මිල වැඩි වෙනවා සමතුලිත ප්‍රමාණය වැඩි. ඉල්ලුම අඩු වුණොත් සමතුලිත මිල අඩු වෙනවා. ඒකම කටපාඩම් කරන්න බෑ. කටපාඩම් කරන්නත් එපා තේරුමක් නැහැ. ගිරව් නෙවෙයි වෙන්න ඕනේ. අදහස දෙන්න ඕනේ මෙච්චරයි. පාඩ පුළුවන් නම් මේ වෙලාවේ ප්‍රශ්න කිව්වොත් ඉල්ලුම වක්‍රයේ දකුණට විතන් වීම නිසා සමතුලිතය වෙනස් වෙන්නේ කෙසේද කියලා MCQ එකක දෙපොත්. මේ කියවපු ගමන් උත්තරේ එන්න ඕනේ නැහැ. ඉතල බලන්න ඉල්ලුම් වක්‍රයේ දකුණට විතන් කරලා බලන්න. සමතුලිතය මාක් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ බලන්න අදාළ ගැළපෙන උත්තරේ දෙන්න. හරි. ඔයාලා ඔය තියෙන කොලයක් අරගෙන මට කොයලා කියන්න සැපයුම අඩු වුණාම මොකද වෙන්නේ කියලා බලගෙන. ඔය නිකන් කියන්න බෑ හිතන්න. මේ ටෙක්නික් එකක් නෑ. බලන්න. බලලා ඉවර වෙලා මට කියන්නේ සමතුලිත මිලයි ප්‍රයිස් එක වැඩි වේ නම් වැඩි වේ අඩු වේ නම් අඩු වේ. ක්වොන්ටිටි එක Q අඩු වේ නම් අඩු වේ වැඩි වේ නම් වැඩි වේ. බලන්න. මම කිව්වේ සැපයුම අඩු වීම නේ. සැපයුම අඩු වීම. කොහොමද සමතුලිතය වෙනස් කරන්නේ? දෙකම ඕනේ. මිලයි ප්‍රමාණය දෙකම එකට ඒවා. බලලා කියන්නේ අදින් නිකන් හිතෙන් ගන්න එපා. ආවා දක්ෂ වෙන්න පුළුවන්. මමවත් එහෙම කරන්නේ නැහැ. හිතෙන් ගන්න නැහැ. සැපයුම අඩු වුණොත් කියන්නේ සැපයුම වක්‍රය වමට වෙදෙනවා. මම ආන්නේ සමතුලිතය වෙනස් වෙන්නේ කොහොමද? මිලට මොකද උනේ? ප්‍රමාණයට මොකද උනේ? හැමෝම try කරන්න.
කොහොමද කියලා තියෙන්නේ මිල වැඩි වේ ප්‍රමාණය අඩු වේ කියලා. සැපයුම අඩු වෙනවා කියන ළමයි සැපයුම වක්‍රේ වමට හිටන් වෙනවා කියන එක. සොන් නව සමතුලිත වෙනවා මෙතනට. නව සමතුලිත මිල P2 වෙනවා. කවුරු හරිනේ සමතුලිත මිල වැඩි වෙලා. නව සමතුලිත ප්‍රමාණය Q2 වෙනවා. හරි. සමතුලිත ප්‍රමාණය අඩු වෙලා. හරි. ඔගේ ඊට පස්සේ ළමයි වක්‍ර දෙකම විතන්වීමක් තියෙනවා. හරිද? ඒ ටික මම ඔක කොහොමද ප්‍රස්තාරයේ අඳිද්දී අපි පැහැදිලි කරගන්න ඕනේ. ඒ නිසා මම ක්ලාස් එකේදී ප්‍රස්තාරයේ අඳිද්දී පැහැදිලි කරගන්නවා. පැහැදිලි කරනවා. හරි. එන්නේ ඊළඟ මාතෘකාව පිටුවංග 14 පාරිභෝගික අතිරික්තය. රෙකෝඩ් එක ගන්න පුළුවන් මම කිව්වේ දැන් ඔයාගේ පළවෙනි එක තමයි පළවෙනි දවසේ එක තමයි මම මේ මට කිව්වේ අද දානවා කියලා. ඒක පළවෙනි එක තිබ්බේ ඊට සති 3කට කලින්. අර ඒ වගේ ඩිලේ එකක් වෙනවා. දානවා. එච්චර ඩිලේ එකක් නැති වුණා අඩුම ගානේ සතියක් යනවා. අඩුම ගානේ සතියක් යනවා මොකද හේතුව මේකේ සේව් වෙන්නත් දවස් 3ක් විතර යනවා Google එකෙන් මේ ඩ්‍රයිව් එකේ සේව් වෙලා ඒ දේවල් මේ අවුට්පුට් එකේ එන්න සතියක් විතර කොහොමද යනවා. අනි මගේ එක විතරක් නෙවෙයි වෙබ්සයිට් එකේ ඒක කරා. දැන් මේ වෙබ්සයිට් එක කරන්නේ ඒගොල්ලෝ වැඩත් එක්ක කොහොමද සැලකිය යුතු කාලයක් යනවා. හරි පළවෙනි choice එක ඔයාලට ක්ලාස් එක ලයිව් එක. හරිද? ඒ හැර විශේෂිත හේතුවක් නම් ඔයගේ කම්මැලිකම වෙන්න බෑ, නිින්ද ගිහිල්ලා පරක් වුණා වෙන්න බෑ. හරිද? විශේෂිත හේතුවක් නම් තමයි ඔයා එතනට යන්න ඕනේ. නැත්නම් වීඩියෝ එක බලන් ඉන්න එපා. ඒක බලද්දි තේරුමක් නැති වේවා. කාලයක් ගිහිල්ලා. රෙකෝඩින් උත් ළමයි බලන්න විතරයි පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න දෙන්න බෑ. සයිට් එකට ගිහිල්ලා අවශ්‍ය වෙලාවට බලන්න. හරි මේ බලන්න. මේක ළමයි වැදගත් කතාවක්. හරිද? හොඳට මතක තියාගන්න පාරිභෝගික අතිරික්තය විතර මම මේ පැහැදිලි කරපු පාඩම හරියටම අහගෙන ඉන්නේ නැති හරියටම තේරුම් ගන්න නැති උත්තර දෙන එකකින් පේනවා. හරියට මෙතනට වෙනකම් පාඩම කවර් කරගෙන කියන එක. මේ පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදක අතිරික්තය හොඳට අහන්න ඉඳලා හොඳට තේරුම් ගන්න උත්සාහ කරමු. ඔය පාරිභෝගික අතිරික්තය ඔයගේ නිෂ්පාදක අතිරික්තය බැරි නම් ඔයාලට ඉල්ලුම් සැපෙන්නේ ඉස්සරහා තියෙනවා. ගොඩාක් දේවල් අපහසු වෙනවා. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. ඔයා මේ පාරිභෝගික අතිරික්තය නිෂ්පාදක අතිරික්තය හරියටම තේරුම් ගත්තොත් ඔයාට හැම අවස්ථාවෙම බදු සහනාධාර උපරිම මිල අවම මිල සහතික මිල ඒ හැම එකම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේක තමයි මේන් පාර්ට් එක. මම එනවා පාරිභෝගික අතිරික්තයට. මේ බලන්න සරලවම පාරිභෝගික අතිරික්තය කියන දේ මොකක්ද කියලා අහුවොත් මට උත්තරයක් දෙන්න පුළුවන්. පාරිභෝගික අතිරික්තය කියන්නේ හුවමාරුවෙන් කියන්නේ ගනුදෙනුවෙන් පාරිභෝගිකයාට අපවන වාසයට
පාරිභෝගිකයාගේ වාසියට තමයි අපි කියන්නේ පාරිභෝගික අපිරිය. කිසියම් හුවමාරුවකින් හුවමාරුවක පාර්ශ්වයන් දෙකක් ඉන්නවානේ. එක පැත්තක නිෂ්පාදකයා ඉන්නවා අනිත් පැත්තේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න පාරිභෝගිකයා ඉන්නවා. ඔන්න ඔය භාණ්ඩ හා සේවා මිලදී ගන්න පාරිභෝගිකයාට අපවන වාසියට තමයි අපි කියන්නේ පාරිභෝගික අපිරිය. හරිද? මේක උදාහරණ අවස්ථාවක් ගන්න. එක්තරා පාරිභෝගිකයෙක් එයාට අවශ්‍ය භාණ්ඩයක් මිලදී ගන්න කඩේට යනවා. ඒ භාණ්ඩේ නම X. ඒක තමයි භාණ්ඩය. X කියන භාණ්ඩය මිලදී ගන්න කඩේට යනවා. මේ X කියන භාණ්ඩේ මිල රුපියල් 10යි. වෙලපොලේ. මෙයා මේ රුපියල් 10 ගානේ ඒකක 5ක් මිලදී ගන්නවා. ඒකක 5ක් මිලදී ගන්නවා. එතන මම ඔයාගෙන් ඇහුවොත් පාරිභෝගිකයා X කියන භාණ්ඩ එකක් රුපියල් 10 ගානේ ඒකක 5ක් මිලදී ගත්තා නම් කොච්චර වියදමක් යනවද කියලා. ඔයා කියයි රුපියල් 50ක වියදමක් යනවා. හරිද? රුපියල් 50ක වියදමක් යනවා.
හරි මේ බලන්න. මම ගේකේ ළමයි මේ පාරිභෝගිකයා X කියන භාණ්ඩය රුපියල් 10 ගාන 1.5ක් කියලා දීලා. ඒත් මෙයාට යනවානේ සම්පූර්ණ වියදම රුපියල් 50ක්. ඒත් ඔයා බලන සමහර වෙලාවට පාරිභෝගික අතිරික්තය කියන්නේ සර් කිව්වා හුවමාරුවෙන් පාරිභෝගිකයට වෙන වාසියක්. හරිද? හුවමාරුවෙන් පාරිභෝගිකයට වෙන වාසියක්. හැබැයි මේ මං කියපු කතාවේ එහෙම වාසියක් පේන්නේ නැහැ. මං කිව්වේ නෑනේ මේකෙදි රුපියල් 10 ගානේ මේ පාරිභෝගිකයට දෙන්නේ 15ට විකුණන්න තිබ්බ එකක් කියලා. එහෙම මං කිව්වේ නෑ. එහෙමනම් ඉතින් 15ට විකුණන්න තිබ්බ එක නම් 10ට දෙන්නේ අවාසියක් කියලා හිතන්න පුළුවන්. එහෙම කතාව මං මුකුත් කිව්වේ නෑ. මං කිව්වේ X කියලා භාණ්ඩයක් ඒකේ මිල රුපියල් 10යි ඒකක පහක් ගත්තා රුපියල් 50ක් වේදම් කරා. මේක ළමයි අපි බැලුවට මේකේ වාසියක් අපිට පේන්නේ නැති වුණාට මේකේ වාසියක් තියෙනවා. හරිද? ආර්ථික විද්‍යාව කියන කණ්ණාඩි දෙක දාලා බැලුවොත් මේකේ වාසියක් තියෙනවා. ඒකෝනේ මේකේ වාසියක් තියෙනවා. මේ වාසිය කියලා කියන්නේ මතක තියාගන්න අර අපි දකින මූල්‍යමය වාසියක් නෙවෙයි. ඩිස්කවුන්ට් එකක් නෙවෙයි. හරිද? ලකුණු කළ මිලට වඩා අඩුවෙන් දීලා ඒ හම්බ වෙන වාසියක් නෙවෙයි. මේ ආර්ථික විද්‍යාවේ පාරිභෝගිකයාගේ අතිරික්තය කියන්නේ ආර්ථික විද්‍යාව පැත්තෙන් පාරිභෝගිකයට හම්බෙන වාසියක්. මේ වාසිය හම්බෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න. මේ බලන්න. මෙන්න මේ ගනුදෙනුවේ වාසියක් තියෙනවා තමයි. මේකයි වාසිය. පාරිභෝගිකයෙක් භාණ්ඩයක් මිලදී ගද්දී හරියට අහන්නේ ප්‍රශ්න තියෙනවා ඊට පස්සේ අහන්න. පාරිභෝගිකයෙක් භාණ්ඩයක් මිලදී ගද්දී අපි දන්නවනේ සැලැස්මක් යාට තියෙනවා කියලා. පාරිභෝගිකයාට සැලැස්මක් තියෙනවා. ඒ පාරිභෝගිකයා මිලදී ගන්න කරන සැලැස්මට තමයි අපි කියන්නේ ඉල්ලුම කියලා. ඩිමාන්ඩ්. ඒකට අදාළ වක්‍රය තමයි මම මේ එන්නේ. ඒතකොට ඒ සැලැස්මට අනුව මේ පාරිභෝගිකයා රුපියල් 10 ගානේ ගන්න කැමති වෙලා තියෙන්නේ 1.5යි. ඒකනේ 5ක් කරන්නේ. වියදම් වෙනවා රුපියල් 50ක්. ඒ කියන්නේ ඉල්ලුම් වක්‍රයේ ලක්ෂයක් තියෙන නැති මිල රුපියල් 10ට අදාළ ඒ මිල රුපියල් 10 දී පාරිභෝගිකයා ගන්න කැමති ප්‍රමාණය 5යි. ඕකනේ. හරි. වාසිය කියන්නේ මේකයි. නෙමෙයි. මෙතන ඒකක 5ක් තියෙනවා. මෙන්න පළවෙනි. මෙන්න දෙවෙනි එක. මෙන්න තුන්වෙනි එක. මෙන්න හතරවෙනි එක. මෙන්න පස්වෙනි එක. හරි. මේ හැම එකකයකටම පාරිභෝගිකයා 10 ගන්න ගෙවලා තියෙනවා. මේකට 10යි, මේකට 10යි, මේකට 10යි, මේකට 10යි, මේකට 10යි. එහෙම තමයි පාරිභෝගිකයා රුපියල් 50ක් ගෙවලා ඒකක 5ක් මිලදී ගන්න. මේ තියෙන්නේ එතකොට ගෙවුම් මිල. හැම භාණ්ඩයකටම රුපියල් 10 ගානේ ගෙවලා ඒකක 5ක් මිලදී ගන්න. සම්පූර්ණ ඒකක 5ක්. ඒකක 5යි. මේ වාසිය කියන්නේ මොකක්ද දන්නවද? අපි පාරිභෝගිකයෝ විදියට තමයි ආර්ථික විද්‍යාව අනුව අපි දන්නවා. අපි මිලදී ගන්න ඒකක ප්‍රමාණය වැඩි වෙන්න තමයි අපි ගෙවන්න කැමති මිල අඩු වෙන්නේ. අපි ගෙවන්න කැමති මිලයි වෙළඳ පොලේ අපි ඇත්තටම ගන්න මිලයි වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔයා භාණ්ඩයක් කැමති වෙලා ඉන්නවා රුපියල් ඇඳුමක් ගන්න කැමති වෙලා ඉන්නවා 1000කට. ඔය කැමති 1000යි. අඩේට ගියහම ඒක 750යි. ඔයගෙන අපෝ එපා 750යි 1000ම ගන්න. සිකුරු වතේකේ 1000ට අඩු වෙන සතයක්වත් අඩු වෙන මම මේකෙන් ගන්න නැහැ. එහෙම කියනවා. 750යි නම් 750 දීලා ගන්නවා. ඔයා 1000ට තමයි ගන්න හිටියේ. ඒ වගේ ගන්න කැමති මිලයි ගන්න මිලයි කියන්නේ දෙකක්. මෙතනත් ඔයාලට පේනවද මේ 1 2 3 4 5 මේ ගන්න කැමති මිල තමයි මේ ඉල්ලුම් වක්‍රය කියන්නේ. ඒකට ඔයාලට මේ ඉල්ලුම් වක්‍රය අනුව පළවෙනි එකකේ ඔයාලට හම්බෙන්නේ 10 නේ.
ඒකේ පහම එකක් 10 ගන්න. හැබැයි වාට පේනවා ඉතින් මේ ප්‍රස්තාරේ. ඔයා මේක ගන්න කැමති කියලා ඊට වඩා වැඩි. මේ ඉල්ලුම් වක්‍රයෙන් පේන ඔයා එක ඒකකයක් ගන්න කැමති වෙලා හිටියේ මේ 10ට වඩා වැඩි මිලකට. මම දාන්නම්කො මේකට 16ක්. පළවෙනි එකකේ ගන්න කැමති වෙලා හිඳලා තියෙනවා රුපියල් 16කට. හැබැයි අර ඒකක පහම ගද්දී පළවෙනි එකකේ ගෙවලා තියෙන්නේ තුලා රුපියල් 10යි. හැබැයි ගෙවන්න කැමති වෙලා ඉඳලා තියෙනවා පළවෙනි එකකේට රුපියල් 16ක්. එන ළමයි ගෙවන්න කැමති වෙලා හිටපු මිල පළවෙනි එකකේට 16යි. ඒකේ ලෝමක් වෙන්න පේනවා. හැබැයි ගනුදෙනුවේදී උවමාරුවේදී හැම ඒකකයක්ම 10 ගානේ ගත්ත නිසා පළවෙනි ඒකකේට ගෙවලා තියෙන රුපියල් කීයක්? 10ක්. තියෙනවද නැද්ද? තියෙනවා. කීයක වාසියක්ද තියෙන්නේ? උත්තර උනේ කීයක වාසියක්ද තියෙන්නේ? ඔලම. නිදිද? සමහරුන්ගේ දේ ඔය ඇඳ උඩට වෙලා එහෙම පාඩම අහන් ඉන්නවා නම් එහෙම නිින්ද යනවත් ඇති. පාඩම් කරත් ඉතු ආයෙමනේ කොහොමද? පළවෙනි විනාඩි 15 විතරයි පාඩම් කරන්න ඉපස්සින්නේ. රුපියල් 6ක් වාසි. හරි very good. රුපියල් 6ක් වාසි නේ. හැබැයි ළමයි පළවෙනි එකකයට 16ක් ගෙවන්න කැමති වුණාට දෙවෙනි එකකයට 16ක් ගෙවන්න කැමති නැහැ. ඊට වඩා අඩුයි. ඒක අපි සාමාන්‍යයෙන් ඉල්ලුම් නීති අනුව දන්නවනේ ප්‍රමාණය වැඩි වෙද්දී ගෙවන්න කැමති ඉඳලා අඩුයි. නේ? දෙවෙනි එකකේ දිහා බැලුවොත් ඒකටත් ගෙවලා තියෙන්නේ 10යි. ගෙවෝ මිල විදියට එන්නේ 10යි. හැබැයි ඒකටත් ගෙවන්න කැමති වෙලා හිටපු මිලක් තියෙනවා. හොඳනම් 15 කියලා. අරකට වඩා අඩුයි. මොකද වැඩි ප්‍රමාණයක් ඊළඟ එකකේ ගද්දී අඩු මිලක් ගෙවන්නේ. උපයෝගීතා ආන්තික උපයෝගීතාවය අඩු වෙන නිසා. එතන 15යි. ඒත් වාසියක් තියනවද නැද්ද? ඒත් වාසියක් තියනවද නැද්ද? තියනවා. කීයකද? 5ක. ඒ දෙවෙනි එක. තුන්වෙනි එකකේ හරි. තුන්වෙනි එකකේ මම පිළිවෙලට නෙවෙයි ගන්න. හිතන්න 13යි කියලා. තුන්වෙනි එකකේ අරකට වඩා අඩුයි 13යි. හැබැයි ඒක අරන් තියෙන්නේ 10 ගානේ. ඒත් වාසියක් තියෙනවා කීයකද? 3ක. හතරවෙනි එකකේ. හතරවෙනි එකකේ අරන් තියෙන්නේ 10ට. හැබැයි ඒක ගන්න කැමති වෙලා තියෙන්නේ ඊට වඩා වැඩි ගානක්. 12ක් කියලා දාන්න. ඒකෙත් වාසියක්. දෙක. පස්වෙනි එකකේ යන ළමයි වාසියක් නෑ. ඔයාලට පේන හැටි පස්වෙනි එකකේ ගන්න කැමති මිල 10යි. ඉලුම් වක්‍රයෙන් උපේනවා 10යි. පස්වෙනි එකකේ ගෙවලා තියෙන්නේ 10යි. පස්වෙනි එකකේ වාසියක්. හැබැයි පාරිභෝගික මිලදී ගන්න අන්තිම එකකේට වාසියක් නැති වුණාට ඒ දක්වා තියෙන අන්තිම ඒකකයේ දක්වා තියෙන සෑම ඒකකයකටම වාසියක් තියෙනවා. මොකද හේතුව එයා ගෙවන්න කැමති වෙලා තිබ්බ මිලට වඩා අඩු මිලක් තමයි ගෙවලා තියෙන්නේ. ගෙවන්න කැමති මිලට වඩා ඉල්ලුම් මිලට වඩා අඩු මිලක් තමයි වෙළඳ පොලේ ගෙවලා තියෙන්නේ. ඔන්න ඔය වාසිය තමයි අපි කියන්නේ පාරිභෝගික අතිරේකය. ඒගොල්ලන් සම්පූර්ණ වාසිය හොයද්දී ඉක්ම ගන්න මේකයි. ඒක සම්පූර්ණ වාසිය හොයද්දී දීකකේ දක්වා තියෙන වාසිය කියන්නේ මෙන්න මේ උඩ ත්‍රිකෝණේ වලට බලන්න. ඔය තමයි පාරිභෝගික අතිරේකය කියන්නේ. එහෙනම් මම ආපහු ඔයාලට පොඩ්ඩක් කියනවා ඉතින් පළවෙනි පොයින්ට් එක. පාරිභෝගික අතිරික්තය කියලා කියන්නේ පාරිභෝගිකයාට මූල්‍යමය වශයෙන් හම්බෙන වාසියක් නෙවෙයි.
මූල්‍යමය වාසියක් නෙවෙයි. පාරිභෝගික අතිරික්තය කියන්නේ ආර්ථික විද්‍යානුකූල වාසියක්. මොකක්ද වාසිය කියන්නේ? පාරිභෝගිකයා ගෙවන්න කැමති මිලට වඩා අඩු මිලක් තමයි පාරිභෝගිකයා ගෙවන්නේ. එහෙම ගෙවනවා නම් ඒ කොටස තමයි පාරිභෝගිකයාගේ වාසිය. හැමතිස්සෙම පාරිභෝගික අතිරික්තය කියන්නේ ගෙවන්න කැමති මිලයි ඇත්තටම ගෙවපු මිලයි අතර වෙනස. එතකොට මේ උදාහරණේ ඒකක පහක් රුපියල් 10 ගානේ ගත්තට අපි ප්‍රස්තාවයෙන් දැක්කා ඔය ඒකක පහ මිලදී ගන්න කැමති මිලයි ඇත්තටම ගෙවපු රුපියල් 10 අතර වෙනසක් තියෙනවා. පළවෙනි ඒකකේ ගෙවන්න කැමති මිලට වඩා අඩු මිලක් කරන් තියෙන්නේ ඒකේ වාසිය මේ තියෙන්නේ. දෙවෙනි ඒකකෙත් එහෙමයි. තුන්වෙනි ඒකකෙත් එහෙමයි. හතරවෙනි ඒකකෙත් එහෙමයි. එහෙනම් සම්පූර්ණ පාරිභෝගික අතිරික්තය කියන්නේ පාරිභෝගිකයේ මිලදී ගන්න ප්‍රමාණය දක්වා ගෙවන්න කැමති මිලයි සත්‍ය වශයෙන් ගෙවන මිලයි අතර වෙනස්කම් වල නැත්නම් වෙනස් වීම වල එකතුවට අපෝ කිව්වොත් පාරිභෝගිකයා මිලදී ගන්නා ප්‍රමාණය දක්වා උවමාරු වන ප්‍රමාණය කියලා කියනවා. මෙතන කරන්නේ පාරිභෝගිකයා මිලදී ගන්නා ප්‍රමාණය දක්වා ගෙවන්න කැමති මිල උද තියෙන්නේ ගෙවීමට කැමති මිල. ගෙවීමට කැමති මිල. හා පාරිභෝගිකයා සත්‍ය වශයෙන් ගෙවන මිල අතර වෙනසයන්හි එකතුවට අපි කියනවා පාරිභෝගික අතිරික්තය. බලමයි කියන්නේ ගෙවීමට කැමති මිල කියන ළමයි ඉල්ලුම් මිල. දැන් ඔය අපි පාරිභෝගිකයෙක් විදිහට අපි සැලසුම් කරද්දී අපි හිතනවානේ මේ එකකේ පළවෙනි ඒකකයේ එක ඒකකයක් ගන්නවා නම් මේ මිල. දෙවෙනි ඒකකයේ ගන්නවා නම් මේ මිල ගන්න. තුන්වෙනි ඒකකයේ ගන්නවා නම් මේ මිල ගන්න. හතරක් ගන්නවා නම් මේ ගන්න. පහක් ගන්නවා නම් මේ ගන්න. හයක් ගන්නවා නම් මේ ගන්න. එහෙමනේ අපි සැලසුම් කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප්. ඒ කියන්නේ අපි මේ හැම ඒකකයක්ම වැඩි කරද්දී අපි කැමති මිලක් තියෙනවා. ඒකට ඉල්ලුම් මිල කියන්නේ. සාමාන්‍යයෙන් ඒක ප්‍රමාණය වැඩි වෙද්දී මිල අඩු වෙනවා. ප්‍රමාණය අඩු වෙද්දී මිල වැඩි වෙනවා. ඉල්ලුම් නීතිය තමයි. ඒක තමයි අර ඉල්ලුම් වක්‍රේ පේන්නේ. මේ හැම ඒකකයකටම අදාළ ගන්න කැමති මිලක් තියෙනවා. ඉල්ලුම් කරන මිලක්. ඒ මිල තමයි මේ ගෙවීමට කැමති මිල කියන්නේ. මේකත් ඔයාලට මම පොඩ්ඩක් සරල කරන්න. කැමති මිල කියන්නේ ඉල්ලුම් වක්‍රයේ නිරූපණය වෙන මිල. අර අදාළ භාණ්ඩ ඒකක ප්‍රමාණයට අදාළ භාණ්ඩ ඒකකයට ඉල්ලුම් වක්‍රයෙන් පේනවනේ මිල. ඒක තමයි පාරිභෝගිකයා ගෙවීමට කැමති මිල. හරිද? ඊට පස්සේ බලනවා උවමාරුව කරද්දී සත්‍ය වශයෙන් ওই භාණ්ඩ වලට ගෙවුවේ කීයද? ඉතින් අදාළ භාණ්ඩ ගෙවන්න කැමති මිලට වඩා අඩු මිලකට නම් අරන් තියෙන්නේ පාරිභෝගිකයට වාසි. ඒ වාසි වලට තමයි පාරිභෝගික අතිරික්තය කියන්නේ. ඒ වාසිය කිව්වම එක ඒකකයකට හම්බෙන එකක් නෙවෙයි. ඒකක 10ක් ගත්තොත් 10 දක්වාම හැම ඒකකයකටම හිම වාසි තියෙනවා. පළවෙනි ඒකකයට තමයි වැඩිම වාසිය. දෙවෙනි ඒකකයට ඊට වඩා අඩුයි. තුන්වෙනි ඒකකයට ඊටත් වඩා අඩුයි. හතරේ ඊටත් වඩා අඩුයි. කොහොමද වාසි තියෙනවා. ඒ වාසි වල ඔක්කොගේම එකතුවට අපි කියනවා පාරිභෝගික අතිරික්තය. හරි? තේරුණාද? හරිනේ? ආවම මම කිව්වොත් පාරිභෝගික අතිරික්තය පාරිභෝගිකයා මිලදී ගන්න ප්‍රමාණය දක්වා මෙතනට වෙනවා. පාරිභෝගිකයා ගෙවීමට කැමති මිල. මේ උඩ තියෙන්නේ කැමති මිල. ඒ කියන්නේ අර ඉල්ලුම් වක්‍රයෙන් නිරූපණය වන මිල. පල්ලෙහා තියෙන්නේ සත්‍ය වශයෙන් ගෙවූ මිල. ඇත්තටම භාණ්ඩ මිලදී ගන්න ඇත්තටම ගෙවපු දා. පල්ලෙහා තියෙන්නේ ඒ අතර වෙනස්කම්. වෙනසයන්. ඒ වෙනසයන් තමයි මේ ටිකේ එකතුව තමයි පාරිභෝගික අතිරික්තය කියලා. හරි. ලියාගන්නවයි පාරිභෝගික අතිරික්තය කුජාර මම කියපු මේ නිර්වචනය. මිලදී ගන්නා ප්‍රමාණය දක්වා නිකන් මම අදහසක් විතරයි කියන්නේ මිලදී ගන්නා ප්‍රමාණය දක්වා
පාරිභෝගිකයා ගෙවීමට කැමති මිලක් පාරිභෝගිකයා ගෙවීමට කැමති මිලක් සත්‍ය වශයෙන් ගෙවන මිලක් සත්‍ය වශයෙන් ගෙවන මිලක් අතර වෙනසයන්හි එකතුව කියන එකට කියනවා ළමයි සමුච්චිතය කියලා. අතර වෙනසයන්හි සමුච්චිතය අතර වෙනසයන්හි සමුච්චිතය හරිද? හරිලා මම එතකොට පාරිභෝගික අතිරික්තය සම්පූර්ණයෙන් ඉවර කරේ නෑ. ඕකේ තව කොටසක් තියෙනවා මම ඒක නිසා ආපහු ඊළඟ දවසේ කතා කරද්දී මෙතන ආපහු මේක කියලා දෙනවා. හරි? උත්පාදක අතිරික්තයයි පාරිභෝගික අතිරික්තය ඒ ටිකයි ඊළඟ දවසේ කතා කරමු. හරි? මේකේ අවශ්‍ය දේවල් තියෙනවද මොනවා හරි නෝට් කරගන්න. කවුරු හරි එහෙම ඉන්නවද නෝට් කරගන්න ඕන? ඔව්. Sorry. හරිද ළමයි? හරි. එහෙනම් ඒ ටික අපි සඳර කතා කරමු. හරි? ආයෙ ප්‍රශ්න ටික බලන්න ඊළඟ දවස් මතක් කරා.